හොඳයි ආදරණීය දරුවනේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදේ 13 වන ඒකකයට අදාළ සිද්ධාන්ත කොටස් සාකච්ඡා කරලා අවසන් කරලා දරුවනේ අපි ආරම්භ කරලා තියෙන්නේ 13 වන ඒකකයට අදාළ සමාලෝචන ප්‍රශ්න ඉදිරි පුතේ 13 වන ඒකකයට අදාළ විභාග ඉලක්ක කරගත්ත සමාලෝචන ප්‍රශ්නත් සාකච්ඡා කරලා අවසන් කළා අපි විශේෂයෙන්ම ඔබ දන්නවා දුවේ පුතේ අපි හැම පාඩම් මේකකයක් අවසානයේදීම මේ පාඩම් මේකකයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ වලට අදාළ කොටස් දරුවනේ අපි ප්‍රශ්න විදිහට ඉදිරිපත් කළා ඒවා දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරනවා. ඔබ දන්නවා ඒක ඔබට අතිශයින්ම විභාගයේ සඳහා වැදගත් වෙන කාරණාවක් විදිහට මේ වෙනකොට දුවල පුතාලා හැමෝම තේරුම් අරගෙන තියෙන්නේ මොකද දරුවනේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදී විෂය තුළ මේ බහුවර්ණ මාදිලියේ ප්‍රශ්න සහ ව්‍යුහගත මාදිලියේ ප්‍රශ්න සඳහා අනිවාර්යයෙන්ම කලින් ඔබ මේ ප්‍රායෝගික පරීක්ෂණ වලට අදාළ ගැටලු ඒවායේ තියෙන ක්‍රියාකාරකම් සිදු කරන ආකාරය ඒ වගේ භාවිතා කරන උපකරණ අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය මූලධර්ම ඒ වගේම දරුවනේ විශේෂිත කරුණු මතක තබාගත යුතු විශේෂිත සුවිශේෂිත කරුණු පිළිබඳව ඔබ දැනුවත් වී සිටීම අතිශයින්ම වැදගත් දරුවනේ. බොහෝ දරුවන් පෙළඹිලා ඉන්නේ විභාගයේ අවසන් වෙලා තවත් මාසයක් විතර ගියාට පස්සේ තමයි ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන්නේ. ඉතින් බොහෝ දරුවන් හුරු වෙලා ඉන්නේ මේ අවසන් කාලේ අවසන් සතිය දෙක තුල මේවා පාඩම් කරලා බලලා ලෑස්ති වෙනවා කියලා ඊට පස්සේ ප්‍රැක්ටිකල් එක ඒ වගේම ස්ථානීය පරීක්ෂණයට සූදානම් වෙනවා කියලා තමයි දරුවෝ හිතාගෙන. නමුත් දරුවනේ ඒක අපිට කරන්න අපහසු කාර්යයක්. මොකද එතකොට විශේෂයෙන්ම 12 වෙනි ශ්‍රේණියට අදාළව ප්‍රැක්ටිකල් 60 ගණනක් තියෙනවා. ඒ වගේම 13 වෙනි ශ්‍රේණියට අදාළ ප්‍රැක්ටිකල් 50 ගණනක් තියෙනවා. එතකොට මෙච්චර ප්‍රමාණයක් වේල පහ කරගෙන තිබුණා. මේක නිසා තමයි පාසල් වල දරුවනේ මේ පාඩම් විෂයම පාඩම් යන අතරතුරම ප්‍රායෝගික පරීක්ෂණත් ආවරණය කිරීම සිදු කරන්නේ. ඉතින් බොහෝ දරුවන් පාසල් වල කරන මේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා සහභාගී වීම ඉතාම අල්ප වශයෙන් පවතින්නේ. ඉතින් ඒක පාසල් ගුරුන් නිතරම මතක් කරන කතාවක්. ඒ නිසා දරුවන්ට විශේෂයෙන්ම අවධානය කරනවා පාසලේ සිදු කරන මේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අනිවාර්යයෙන්ම සහභාගී වෙන දරුවනේ අපිත් බලාපොරොත්තු වෙන දොළ පුතාල වෙනින් ඉදිරියේදී මේ ප්‍රායෝගික පරීක්ෂණ සිදු කරන්න පවත්වන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඊට රුකුලක් විදියට ප්‍රායෝගික පරීක්ෂණ සඳහා උදව්වක් විදියට ඒ වගේම විභාගයේ ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු ලිවීමට අනිවාර්යයෙන්ම ස්ථීරවම ඔබ මේ ප්‍රායෝගික පරීක්ෂණ වලට අදාළ කොටස් දුවේ පුතේ අධ්‍යයනය කරලා ඒවා බලලා ඒවා අධ්‍යයනය කරලා තිබීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් ඒක දොළ පුතාලට උදව්වක් විදියට අපි මේ වෙලාවේ සමාලෝචන ප්‍රශ්න අවසන් කරලා සමාලෝචන ප්‍රශ්න දෙක කොටස විදියට දුවේ පුතේ අපි මේ ප්‍රායෝගික පරීක්ෂණ වලට අදාළ ගැටලු දොළ පුතාලත් එක්ක ප්‍රශ්න විදියට ඉදිරිපත් කළා. ගැටලු ආකාරයෙන් ඉදිරිපත් කළා ඒවා විස්තරාත්මකව අපි කතා කරනවා දරුවනේ ඒවට තියෙන ගැටලු වලට විසඳුම් ඒ වගේම මොනවද මේ ක්‍රියාකාරකම සිදු කරන ආකාරය ඒ වගේම ක්‍රියාකාරකම සඳහා අවශ්‍ය කරන උපකරණ හා ද්‍රව්‍ය ඒ වගේම දරුවනේ මෙහි මූලධර්මයේ හැඳින්වීමට අමතරව ක්‍රියාවලිය වගේම මෙහිදී අපි අනුගමනය කළ යුතු සුවිශේෂිත කරුණු විශේෂිත කරුණු පිළිබඳව දුවල පුතාලත් එක්ක අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි දරුවනේ නම් මේනකොට අපි එවැනි ප්‍රශ්න හතරක් සාකච්ඡා කරලා අවසන් කරලා අද ආරම්භ කරන්නේ පස්වෙනි ප්‍රශ්නයේ සිට අපි ඉදිරියට ඒ ප්‍රශ්න ටික සාකච්ඡා කරලා අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා දරුවනේ. ප්‍රශ්න 12ක් පමණ අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් බලාපොරොත්තු වෙනවා අපි ඒ ටික සාකච්ඡා කරලා අවසන් කරන්න. හොඳයි දරුවනේ අපි ඉන්නේ ප්‍රශ්න අංක 5. විවිධ නිර්ණායක අනුව දැව ශ්‍රේණිගත කිරීම සිදු කරන ආකාරයයි දරුවනේ පැහැදිලි කරන්න කියලා කියන්නේ. දන්නවා මේ දැව ශ්‍රේණිගත කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා විශේෂයෙන්ම දැව මිලදී ගන්නන්ට දැව මිලදී ගන්නන්ට දරුවනේ මේ දැව ශ්‍රේණිගත කිරීමෙන් තමන්ගේ ඌමනාව සඳහා අවශ්‍යතාවය සඳහා අවශ්‍ය කටයුත්ත සඳහා දැව තෝරා ගැනීම පහසු කරනවා දුවේ පුතේ. ඒ වගේම අපි දන්නවා මේ දැව අලෙවි කරන්නන්ට දැව ශ්‍රේණිගත කිරීම වැදගත් වෙනවා. ඒ වගේම දැව කර්මාන්තයේ නිරත වෙන්නන්ට දරුවනේ මේ දැව ශ්‍රේණිගත කිරීම මගින් තමන්ගේ කටයුතු කළමනාකරණය කර ගැනීම සඳහා මේක ඉතාමත්ම පිටුවහලක් වෙනවා දැව ශ්‍රේණිගත කිරීම. ඒ වගේම අපි දන්නවා මේ දැව ශ්‍රේණිගත කිරීම මගින් විශේෂයෙන්ම දැව අංගනවල වටිනා ඉඩකඩ ඇහිරී යාම වළකිනවා දරුවනේ. ඒ වගේම මේ දැවවලට අපි විශේෂයෙන්ම මිල සඳහන් කරනකොට දරුවනේ අපි දන්නවා මේ ශ්‍රේණිගත කිරීම. ඉතින් ශ්‍රේණිගත කිරීමේදී සලකා බලන කර්ම පිළිබඳව විශේෂයෙන්ම අපි මේ සමාලෝචන ප්‍රශ්න වලදී සාකච්ඡා කරලා අවසන් කරා. ඉතින් අති විශේෂ කටයුත්තක් මෙහිදීත් අපි සඳහන් කරන්නේ විශේෂයෙන්ම එහෙනම් මතක තියාගන්න හොඳින් අපි මේ ප්‍රශ්نين බලාපොරොත්තු වෙන්නේ අහන දේ බලන්න දරුවනේ. විවිධ නිර්ණායක අනුව දැව ශ්‍රේණිගත කිරීම සිදු කරන ආකාරයයි පැහැදිලි කරන්න කියන්නේ. හැඳින්වීමට යනවා දරුවනේ අපි. දැව විධිමත්ව ශ්‍රේණිගත කිරීම සඳහා දරුවනේ විශේෂිත වූ නිර්ණායක තියෙනවා. ඒවා පදනම් කරගැනීමෙන් තමයි දැව ශ්‍රේණිගත කිරීම සිදු කරන්නේ. එහෙනම් අපිට අපි දැව ශ්‍රේණිගත කිරීම කරන්න ඕනේ කියන පිළිබඳව අපිට අවබෝධයක් තියෙනවා. සමාලෝචන ප්‍රශ්න වලදී වගේම මේ සිද්ධාන්ත කොටස් වලදී අපි දරුවනේ කතා කරා. ඒ සඳහා නිර්ණායක පවතිනවා. ඒ නිර්ණායක වලට අනුව දැව
ශ්‍රේණිගත කරන්න ඕනේ විශේෂයෙන්ම දැව විධිමත්ව ශ්‍රේණිගත කිරීම සඳහා. විධිමත් ලෙස මේ දැව ශ්‍රේණිගත කිරීමේ කටයුතු සිදු කරන්න දරුවනේ අනිවාර්යයෙන් මේ සඳහා විශේෂිත වූ නිර්ණායක තියෙනවා. මේවා පදනම් කරගනිමින් තමයි දරුවනේ දැව ශ්‍රේණිගත කිරීම සිදු කරන්නේ. ඉතින් විශේෂයෙන් ඒක මතක තියාගන්න අවශ්‍ය වෙනවා. ඉදිරියට යමු අපි. මූල ධර්මයට යන දරුවනේ. ඊට අදාළ මූල ධර්මයට යමු දරුවනේ. බලන්න අපි ඒක ඊට අදාළ මූල ධර්මයට යන දරුවනේ බලන්න දැවවල පිහිටීම දරුවනේ. දැවවල පිහිටීම ඒ වගේම දැවවල ස්වභාවය දරුවනේ නේචක බාහිරින් දිස්වන සියලුම දෝෂ දැවවල ගුණාත්මක తত্ত্বය ඒ වගේම දැව පරිවර්තනය කිරීම වියදමහා පරිවර්තනයේදී අපතේ යාම ආදී ලක්ෂණ දරුවනේ දැව ශ්‍රේණිගත කිරීමේදී සැලකිල්ලට ගනු ලබනවා. දැවවල පිහිටීම දරුවනේ දැවවල පිහිටීම දැවවල ස්වභාවය ඒ වගේම දරුවනේ දැවවල අපිට බාහිරින් දිස්වන සියලුම දෝෂ දැවවල තියෙන ගැටවැනි දේවල් ඔබට මතකද අපි කතා කරා දැවවල අපිට බාහිරින් දිස්වන සියලුම දෝෂ දරුවනේ ඒ වගේම මෙන්න මේ දැවවල ගුණාත්මක తত্ত্ব දැවවල ගුණාත්මක తত্ত্ব දැව පරිවර්තනය කිරීමේ වියදම දැව පරිවර්තනය කිරීමේ වියදම හා පරිවර්තනයේදී අපතේ යාම ආදී ලක්ෂණ දරුවනේ දැව ශ්‍රේණිගත කිරීමේදී සැලකිල්ලට ගනු ලබනවා. මේ පරිවර්තනය කිරීමේදී වෙනත් ද්‍රව්‍ය බවට දරුවනේ දැව පරිවර්තනය කිරීමේදී අපතේ යාම සිදු වෙනවනේ දරුවනේ. අන්නේ පරිවර්තනයේදී අපතේ යාම ආදී ලක්ෂණත් දැව ශ්‍රේණිගත කිරීමේදී සැලකිල්ලට ගනු ලබනවා. එයයි අපි මූල ධර්මයේදී සඳහන් කරන්නේ. අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය විදියට ගත්තොත් දරුවනේ මේ නිර්ණායක භාවිතා කරලා දැව ශ්‍රේණිගත කිරීම සඳහා එහිදී අපිට මේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය සඳහන් කර ගැනීම වැදගත් වෙනවා දරුවනේ. බලන්න බිම හෙළූ දැව කඳන් කිහිපයක් අවශ්‍ය වෙනවා. මොකද දැවනේ ශ්‍රේණිගත කරන්නේ දරුවනේ. කපලා දාලා තියෙන දැව කඳන් බිම හෙළූ කියන්නේ ඒකයි දරුවනේ. හිටි ගස් කියන්නේ බිම හෙළලා නැති පොළොවට සම්බන්ධව තියෙන හිටි ගස් වලට. එහෙනම් මෙන්න අවශ්‍ය ද්‍රව්‍ය විදිහට අපි බලමු දරුවනේ. බිම හෙළූ දැව කඳන් කිහිපයක්, ටේප් එකක් අවශ්‍ය වෙනවනේ දරුවනේ. මිනුම් පටියක් අවශ්‍ය වෙනවා. වට ප්‍රමාණය විශ්කම්බ වෙන දේවල් අපිට මැන ගන්න ඕනේ දරුවනේ නේද? උස මැන ගන්න ඕනේ දරුවනේ අපිට. එහෙනම් අපිට දැව කඳන් හෙළූ දැව කඳන් බිම හෙළූ බිමට කපලා දාලා තියෙන චේන්ෂෝ එකක් භාවිතා කරන්න පුළුවන්. පොරවක් භාවිතා කරලා නැත්නම් කීයතක් භාවිතා කරලා දරුවනේ කපන ලද හෙලන ලද කපලා දාන ලද දැව තමයි හෙලන ලද දැව කියන්නේ. හොඳයි එහෙනම්. හෙලන අපි බිම හෙළූ දැව කඳන් කිහිපයක් අවශ්‍ය දරුවනේ මිනුම් පටියක් ඕනේ ටේප් එකක් අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම මේ අපිට අවශ්‍ය මිනුම් ලබා ගන්න. ක්‍රමවේදයට මේ බිම හෙළූ දැව කඳන් කිහිපයක් නිරීක්ෂණයෙන් පහත වගුව අනුව අදාළ ප්‍රමිති නිරීක්ෂණය කරලා දැව ශ්‍රේණිගත කරන්න පුළුවන්. කොහොමද දරුවනේ එහෙනම් ක්‍රමවේදයේදී මොකද කරන්නේ? මේ බිම හෙළලා තියෙන දැව කඳන් කිහිපයක් නිරීක්ෂණයෙන් දරුවනේ නිරීක්ෂණය කළා පහත වගුව අනුව අදාළ නිරීක්ෂණය කළා දැව කඳන් ශ්‍රේණිගත කරන්න පුළුවන්. දරුවනේ එහෙනම් මේ ක්‍රියාවලියේදී මොකද කරන්නේ? මේ බිම හෙළලා තියෙන දැව කඳන් කිහිපයක් ගත්තනේ අපි. අවශ්‍ය ද්‍රව්‍ය විදිහට මිනුම් පටි ගත්තා නේද? එහෙනම් මෙන්න මේ බිම හෙළූ දැව කඳන් කිහිපයක් නිරීක්ෂණය කළා දරුවනේ අපිට වගුවකට අනුව අපි කතා කරන්න යන බලන්න යන වගුවට අනුව අදාළ ප්‍රමිති නිරීක්ෂණය කරලා ඒ දැව වලට අදාළ ප්‍රමිති නිරීක්ෂණය කිරීම මගින් දරුවනේ අපිට හැකියාව තියෙනවා දැව කඳන් ශ්‍රේණිගත කිරීමට. කඳන් ශ්‍රේණිගත කිරීමට හැකියාව තියෙනවා. මොනවා අනුවද? බිම දාලා තියෙන බිම හෙල්ලලා කපලා බිම දාලා තියෙන දැව කඳන් කිහිපයක් නිරීක්ෂණය කළා. මේ සකස් කරලා තියෙන වගුවකට අනුව අපිට ඒ සඳහා මේ දැව ශ්‍රේණිගත කිරීමට අදාළ ප්‍රමිති නිරීක්ෂණය කළා. ඉන් අනතුරුව දරුවනේ අපිට මේ දැව කඳන් ශ්‍රේණිගත කිරීමේ ක්‍රියාවලිය
සිදු කරන්න අවස්ථාව හැකියාව තියෙනවා කියන එක අවබෝධ කර ගැනීම මෙතනදී ඉතාමත්ම වැදගත් වෙනවා. අපි බලමු එහෙනම් ඉදිරියට. මෙන්න බලන්න වගුවට අනුව අපිට ශ්‍රේණිගත කරන්න පුළුවන් නම් අපි යමු දරුවනේ වගුවට ශ්‍රේණි කිරීමට පදනම් වූ ලක්ෂණ තියෙනවා දුවේ පුතේ. බලන්නකො දැව කඳන් හෙළන ලද දැව කඳන් කපලා දාලා තියෙන දැව කඳන් ඔබ දන්නවා දරුවනේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වනමිතිය පිළිබඳ මේ මිනුම් ලබාගෙන ඇස්තමේන්තු කරනවා දරුවනේ. වනාන්තරයක තියෙන දැව ශාක පිළිබඳ තොරතුරු ඇස්තමේන්තු ගත කරාට පස්සේ දරුවනේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් තමයි අවශ්‍යතා සඳහා කටයුතු තිරසාර ලෙස මේ දේවල් සිදු වෙනවා දරුවනේ. එතකොට එහෙනම් අපි දන්නවා දරුවනේ මේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් තමයි දැව සම්බන්ධ මිනිත කටයුතු මිනුම් කටයුතු කරන්නේ. මේ මිනුම් කටයුතු කරලා දැව සම්බන්ධයෙන් ඇස්තමේන්තු සකස් කරලා දරුවනේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ කටයුත්ත දැව සම්බන්ධ කටයුතු සිදු කරන්න කටයුතු බාර දෙන්නේ කාටද? දැව සංස්ථාවට. රාජ්‍ය දැව සංස්ථාව මගින් තමයි දරුවනේ දැව කැපීම සහ නැත්නම් දැව හෙලීම සහ දැව විකිණීමේ කටයුතු සිදු කරන්නේ. ඉතින් ඒ ආකාරයට දැව හෙලීම සහ විකිණීමේ කටයුතු කරලා රජයට අයත් ස්කන්ධ භාගයේ ගෙවීමක් සිදු කරන්නේ මේ දැව සංස්ථාව විසින්. ඉතින් අපි දන්නවා මේ දැව හෙලීම දැව ප්‍රයෝජනට ගැනීමේ කටයුතු තිරසාර අන්දමින් සිදු කර ගන්න ඕනේ. අනාගත පරපුරටත් අපි අද මේ ඵල ප්‍රයෝජන ලබා ගන්නවා වගේම දැව සම්පත්වල ඵල ප්‍රයෝජන වනජ සම්පත්වල ඵල ප්‍රයෝජන ලබා ගැනීම සඳහා ඉඩ ප්‍රස්තාව සලසමිනුයි දරුවනේ අපි මේ සම්පත් භාවිතයට ගන්න ඕනේ. අපි සම්පත් තියෙන පවතින සම්පත් භාවිතයට ගන්න ඕනේ. අනාගත පරපුරටත් මේ සම්පත්වල ඵල ප්‍රයෝජන අපි ලබා ගත්තා වගේම ලබා ගන්න ඉඩ ප්‍රස්තාව සලසන්න ඕනේ. ඒ අනුවයි තිරසාර කළමනාකරණය කරන්න පුළුවන් වෙන්නේ කියන එක අපි කියලා තියෙනවා. ඒ අනුවයි තිරසාර භාවිතය කරන්න පුළුවන් වෙන්නේ කියන එක සම්බන්ධයෙන් අපි කතා කරලා තියෙනවා සිද්ධාන්ත පාඩම් වල සහ මේ සමාලෝචන ප්‍රශ්න වලදී. එහෙනම් අපිට ඉදිරියට යන්න පුළුවන්. මේ බලන්න. බලන්න දරුවනේ. ශ්‍රේණි කිරීමට පදනම් වෙලා තියෙන ලක්ෂණ දරුවනේ මේ කඳන් වල දිග කියන ලක්ෂණයේ ශ්‍රේණි කිරීමට පදනම් වෙලා තියෙනවා දරුවනේ. දිග ශ්‍රේණි කිරීමට පදනම් වෙච්ච ලක්ෂණයක් දිග. ඒ වගේම වට ප්‍රමාණය දරුවනේ කඳේ හැඩයේ තියෙන දෝෂ ශාක කඳේ හැඩය දක්නට ලැබෙන දෝෂ ඒ වගේම කැපුම හැඩය ඍජු බව වෛරම කඳේ කෙලවර කඳේ නැම්ම. ඉතින් අපි මේ ටික දරුවනේ විශේෂයෙන්ම මාක් කරගමු අපි ඒක. එහෙනම් මේ ශ්‍රේණි කිරීමට පදනම් වූ ලක්ෂණ විදියට අපිට දිග වට ප්‍රමාණය කියන එක දරුවනේ කඳේ හැඩයේ දෝෂ කැපුම හැඩය ඍජු බව ඒ වගේම වෛරම කඳේ කෙලවර කඳේ නැම්ම කියන ලක්ෂණ දරුවනේ අපිට යොදා ගන්න පුළුවන්. එහෙමනම් දරුවනේ අපි බලනවා මේ grading requirements ටික දරුවනේ length එක ඒ වගේම ඒ ටික දරුවනේ මෙතන තියෙන්නේ grade එක form defect කැපුම cutting shape එක දරුවනේ ඒ වගේම ඍජු බව දරුවනේ end එක කඳේ කෙලවර ඒ වගේම නැම්ම bend එක තියෙනවා. අපි කියපු ටිකමයි දරුවනේ මේ grading requirements ටිකමයි මෙතන ඉංග්‍රීසියෙන්ුත් තියෙන්නේ. අනර්ග තත්වයේ කඳන් නම්බර් 1 බලන්නකෝ frames wave log number 1 අනර්ග තත්වයේ කඳන් අංක 1 නම්බර් 1 මේ බලන්න තෝරගෙන තියෙන විදිහ ඒගොල්ලොන්ගේ දිග මීටර 2.5 සහ ඊට වැඩි දිගක් පවතින්න අවශ්‍ය වෙනවා. වට ප්‍රමාණය සෙන්ටිමීටර 150ට සහ ඊට වැඩි දරුවනේ කඳේ හැඩයේ දෝෂ සම්බන්ධයෙන් සඳහනක් නැහැ. ඊට පස්සේ කැපුම ගත්තාම අලුත් කැපුම හැඩය සලකා නොබලයි මෙතනදී අනර්ග තත්ත්වයේ කඳන් නම්බර් 1 විදිහට ශ්‍රේණිගත කිරීමේදී දරුවනේ බලන්නකෝ
අනර්ග තත්වයේ කඳන් නොම්බර 1 ශ්‍රේණිගත කිරීමේදී දිග ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙලා තියෙනවා. සඳහන් කරලා තියෙනවා 2.5ක් මීටර සහ ඊට වැඩි වෙන්න ඕනේ අනර්ග තත්ත්වයේ නොම්බර 1 කඳන් විදිහට ශ්‍රේණිගත කිරීමේදී දරුවනි. ඒ වගේම වට ප්‍රමාණය ගත්තාම සෙන්ටිමීටර 150 සහ ඊට වැඩි වෙන්න අවශ්‍යයි. අනර්ග තත්වයේ කඳන් නොම්බර 1 ගත්තාම කඳේ හැඩයේ දෝෂ ගැන දරුවනේ විශේෂයෙන්ම මෙතන සඳහන් වීමක් වෙන්නේ නැහැ. ඊළඟට කැපුම ගත්තොත් අලුත කැපුම ෂේප් එක නැත්නම් හැඩය ගත්තොත් සලකා බලන්නේ නැහැ. ඍජු බව ඍජු වෙන්න ඕනේ. ඍජුයි අනර්ග තත්ත්වයේ නොම්බර 1 කඳන් වල. ඒ වගේම වෛරම ඍජුයි. කඳේ කෙළවර හොඳින් කුට්ටි කිරීම ඒ වගේම කඳේ නැම්ම ගත්තාම අස්වැන්නට බලපාන්නේ නැහැ ඒ කාරණාව. ඒ වගේම අනර්ග තත්ත්වයේ කඳන් නොම්බර 2 ගත්තාම දිග මීටර 2 සහ ඊට වැඩි වෙන්න ඕනේ. වට ප්‍රමාණය දරුවනේ සෙන්ටිමීටර 120 සහ ඊට වඩා වැඩි. කැපුම අලුත කැපුම හැඩය සලකා නොබලයි. ඍජු බව නිසි ප්‍රමාණයට ඍජු වෙන්න ඕනේ දරුවනේ. වෛරම නිසි ප්‍රමාණයට ඍජු. කඳේ කෙළවර හොඳින් කුට්ටි කිරීම. ඒ වගේම කඳේ කෙළවර බලන්නකෝ අනර්ග තත්ත්වයේ නොම්බර 1 වගේ හොඳින් කුට්ටි කරලා තියෙනවා. ඒ වගේම කඳේ කෙළවර අනර්ග තත්ත්වයේ කඳන් නොම්බර 2 දී හොඳින් කුට්ටි කිරීම සිදු කරලා තියනවා. කඳේ නැම්ම ගත්තාම අස්වැන්නට බලපෑමක් නැහැ දරුවනේ. සම්මත තත්ත්වයේ කඳන් ස්ටෑන්ඩඩ් ෂේව්ලොග් එක බලන්න සම්මත තත්ත්වයේ කඳන් කියන එක. ඒගොල්ලොන්ගේ දිග මීටර 2කට වඩා 2 සහ වැඩි. වට ප්‍රමාණය මීටර බලනකොට මෙතන වට ප්‍රමාණය 90ට 90 සහ වැඩි. හොඳයි දරුවනේ වට බලනකොට ඊළඟට අපිට සම්මත තත්ත්වයේ කඳන් වල මීටර 90ට 90 සහ වැඩි. ඒ වගේම ඊළඟ කාරණාව කැපුම ගත්තාම අලුත කැපුම හැඩය සලකා නොබලනවා. ඍජු බව නිසි ප්‍රමාණයට ඍජු වෙන්න ඕනේ දරුවනේ. ඒ වගේම වෛරම 1 ඇඹරුමක්. කඳේ කෙළවර හොඳින් කුට්ටි කිරීම. කඳේ නැම්ම අස්වැන්නට බලන උපාය. ඒ ආකාරයට දරුවනේ බලන්න අපි විශේෂයෙන්ම මෙතන කතා කරනවා සම්මත තත්ත්වයේ කඳන් ස්ටෑන්ඩඩ් ෂේව්ලොග් එක වගේම කඳන් නොම්බර 1 කඳන් නොම්බර 1 සහ කඳන් නොම්බර 2 සඳහා දරුවනේ බලපාන සාධක ටික අපිට වගුවට අනුව ගලපා ගැනීම සිදු කරගන්න පුළුවන්. බලන්න එහෙනම් මෙතනදී අපි බලන්න ශ්‍රේණිගත කිරීමට පදනම් වූ ලක්ෂණ අනුව දරුවනේ අපි මේ ග්‍රේඩියන් රික්වයර්මන්ට්ස් වලට අනුව අනර්ග තත්ත්වයේ මේවා ඒ වගේ තියෙන පදනම් වෙච්ච ලක්ෂණ දිග වට කඳේ දෝෂේ කඳේ හැඩයේ දෝෂ කැපුම හැඩය ඍජු බව වෛරම කඳේ කෙළවර වගේම කඳේ නැම්ම ඒවට අනුව අපි මෙන්න දරුවනේ දැව ශ්‍රේණිගත කරලා තියෙනවා. ඊට අනුව අනර්ග තත්ත්වයේ කඳන් නොම්බර 1 අනර්ග තත්ත්වයේ කඳන් නොම්බර 1 අනර්ග තත්ත්වයේ කඳන් නොම්බර 2 අනර්ග තත්ත්වයට පස්සේ ඉන්නේ දරුවනේ සම්මත තත්ත්වයේ කඳන් එනවා දරුවනේ. අනර්ග තත්ත්වයේ කඳන් නොම්බර 1 ඒ වගේම අනර්ග තත්ත්වයේ කඳන් වල නොම්බර 2කුත් එනවා දරුවනේ. ඒ වගේම සම්මත තත්ත්වයේ කඳන් එනවා. සම්මත තත්ත්වයේ කඳන් වලට පස්සේ ඉන්නේ කඳන් එනවා දරුවනේ. කඳන් තියෙනවා නොම්බර 1 සහ කඳන් තියෙනවා නොම්බර 2 කියලා. අනර්ග තත්ත්වයේ බලන්න දරුවනේ අනර්ග තත්ත්වයේ කඳන් නොම්බර 1 සහ නොම්බර 2 කියලා තියෙනවා. ඊට පස්සේ සම්මත තත්ත්වයේ කඳන් තියෙනවා. ඒවට නොම්බරයක් නැහැ. සම්මත තත්ත්වයේ කඳන් අනර්ග තත්ත්වයේ කඳන් නොම්බර 1 සහ නොම්බර 2 විදිහට ශ්‍රේණිගත කරනවා දරුවනේ. සම්මත කඳන් නැත්නම් සම්මත තත්ත්වයේ කඳන් තියෙනවා දරුවනේ. ඊට පස්සේ දරුවනේ කඳන් අංක 1 තියෙනවා කඳන් අංක 2 තියෙනවා. නැත්නම් කඳන් නොම්බර 1 නැත්නම් කඳන් නොම්බර 2 තියෙනවා දරුවනේ. ඒ අනුව මේ සලකා බලන දේවල් තියෙන්නේ දරුවනේ එක් එක් අවස්ථාවට අදාළව වගුවේ ඉතිරි ටිකයි මෙතන මේ සඳහන් වෙන්නේ දරුවනේ. මේ තියෙන්නේ විශේෂයෙන්ම අපි කතා කරපු ඒවා ඊට අදාළ
ඉතුරු ටික දරුවනේ තියෙන්නේ කඳේ නැම්මට පස්සේ තියෙන ශ්‍රේණි කිරීමට පදනම් වෙච්ච අනිකුත් ලක්ෂණ ටික දරුවනේ. හොඳයි දරුවනේ, එහෙනම් අපි බලමු තවත් මේ සලකා බලන ලක්ෂණ ටිකක් තියෙනවා දරුවනේ. එතකොට එහෙනම් බලන්න මේ බලන්න ශ්‍රේණිගත කිරීමට පදනම් වූ මේ ලක්ෂණ වලට අමතරව මේ එකම වගුව දරුවනේ දිගට මේ ඉන්නේ. මේ ඉඩ ප්‍රමාණවත් නැති නිසා ඊළඟ ස්ලයිඩ් එකට ඊළඟට දාලා තියෙන ඔබට මේක පැහැදිලිව පෙන්වන්න අවශ්‍ය නිසා. නැත්නම් ඔක්කොම එක වගුවකට දැම්මොත් පැහැදිලි නැහැනේ. ඒ නිසා ඊළඟට මේ ශ්‍රේණිගත කිරීමට පදනම් වූ ලක්ෂණ තියෙනවා දරුවනේ. මේ බලන්න ශ්‍රේණිගත කිරීමට පදනම් වූ ලක්ෂණ කඳේ මතු පිට දෝෂ තියෙනවා දරුවනේ. ගැට තියෙනවා. ගැට අතර පරතරය, මේ පින් හෝල්ස්, අල්පෙනිති තුඩු, අල්පෙනිති තුඩු මෙන් සුදුරු තියෙනවා දරුවනේ. අල්පෙනිති තුඩ මෙන් සිදුරු, මධ්‍ය ප්‍රමාණයේ විදින ලද තව්, ඉරිතැලීම්, පැලුම්, පැහැදිලි නැත්නම් ඉන්බාක් කියන දේවල්. ඊට පස්සේ ආකාරයටම මේ අපි කියපු ඒ කඳන් ආකාර දරුවනේ. අනර්ග තත්ත්වයේ කඳන් නොම්බර 1, අනර්ග තත්ත්වයේ කඳන් නොම්බර 2, සම්මත තත්ත්වයේ කඳන්, ඊට පස්සේ නොම්බර 1, කඳන් නොම්බර 1, කඳන් නොම්බර 2 නේ දරුවනේ මේ. අනර්ග තත්ත්වයේ කඳන් නොම්බර 1, අනර්ග තත්ත්වයේ කඳන් නොම්බර 2, සම්මත තත්ත්වයේ කඳන් නොම්බර 1, කඳන් නොම්බර 2. ඒ වාට අදාළවයි දරුවනේ කරුණු සඳහන් කරලා තියෙන්නේ. වගුවට අනුව අපි මේ ශ්‍රේණිගත කිරීම සිදු කරලා තියෙන ආකාරය දරුවනේ පෙන්නලා තියෙන. අපි දන්නවා අනර්ග තත්ත්වයේ කඳන් නොම්බර 1, අනර්ග තත්ත්වයේ කඳන් නොම්බර 2, සම්මත තත්ත්වයේ කඳන් නොම්බර 1, කඳන් නොම්බර 2. ඒ ආකාරයට දරුවනේ මේ පෙන්눔 කරලා තියෙන ඔබට පැහැදිලි ශ්‍රේණිගත කිරීමට පදනම් වූ ලක්ෂණ සහ ඒ අනුව මේ ශ්‍රේණිගත කරලා තියෙන ආකාරයේ දරුවනේ පෙන්눔 කරලා තියෙන්නේ. ඒ වගේම තවත් ශ්‍රේණිගත කිරීමට පදනම් වෙච්ච ලක්ෂණ විදිහට දරුවනේ අපිට තවත් ශ්‍රේණිගත කිරීමට පදනම් වෙච්ච ලක්ෂණ කිහිපයක් තව ටිකක් පෙන්눔 කරලා දෙන්න පුළුවන් දරුවනේ. මේ බලන්න කඳේ මතු පිට දෝෂ තියෙනවා දරුවනේ. ගැට තියෙනවා. ඒ ටිකම දරුවනේ මෙතන නැවතත් පෙන්ලා තියෙන්නේ. ගැට අතර පරතරය, අල්පෙනිති තුඩු මෙන් සිදුරු දරුවනේ. මධ්‍යම ප්‍රමාණයේ විදින ලද තව්, ඉරිතැලීම්, පැලුම්, පැහැදිලි. එහෙනම් මෙතන ඒ ආකාරයටම අපි ශ්‍රේණිගත කරලා තියෙන ආකාරයේ දරුවනේ පෙන්눔 කරන්නේ. අනර්ග තත්ත්වයේ කඳන් නොම්බර 1, අනර්ග තත්ත්වයේ කඳන් නොම්බර 2, සම්මත තත්ත්වයේ සම්මත කඳන්, ඒ වගේම දරුවනේ කඳන් නොම්බර 1, කඳන් නොම්බර 2. මේ ශ්‍රේණිගත කිරීම සිදු කරලා තියෙන ආකාරයේ වගුවට අනුව පෙන්눔 කරලා තියෙන්නේ. විශේෂයෙන් මේක සඳහන් කරන්න ඕනි දරුවෝ. තවත් කාරණා ටිකක් පෙන්눔 කරලා දීලා තියෙනවා දරුවනේ. කඳේ කෙළවර දෝෂ දරුවනේ. අරටුවේ මැද දෝෂ පැහැදිලි, වෙනත් දෝෂ ලබාගත හැකි පැහැදිලි අස්වනු ප්‍රමාණය තියෙන. එක් ආකාරයෙන් දරුවනේ මේ අනර්ග තත්ත්වයේ කඳන් නොම්බර 1න් වෙනත් දෝෂ ලබාගත හැකි වෙනත් දෝෂ තියෙනවා දරුවනේ. ඒ වගේ ලබාගත හැකි පැහැදිලි අස්වනු ප්‍රමාණය වෙනත් දෝෂ. ඒ වගේම අවම 70ක් දරුවනේ පළවෙනි අවස්ථාවේ අනර්ග තත්ත්වයේ දැව නොම්බර 1නේ. අනර්ග තත්ත්වයේ දැව නොම්බර 2 අවම 60යි. සම්මත තත්ත්වයේ කඳන් අවම 50යි. කඳන් අංක 1 නොම්බර 1 40යි. කඳන් නොම්බර 2 අවම 30යි. ඒ ආකාරයට පෙන්눔 කරලා තියෙන දරුවනේ. අනුමාන වශයෙන් ලබා දෙන්න පුළුවන් ශ්‍රේණිය දරුවනේ අනර්ග තත්ත්වයේ කඳන් නොම්බර 1ට A40 නැත්නම් A40 කියලා ලබා දෙන්න පුළුවන් දරුවනේ. අනර්ග තත්ත්වයේ කඳන් නොම්බර 2 සඳහා A20 කියලා ලබා දෙන්න පුළුවන් ශ්‍රේණිය. ඒ වගේම සම්මත තත්ත්වයේ කඳන් සඳහා B කියලා ග්‍රේඩ් එකක් ලබා දෙන්න පුළුවන් දරුවනේ. කඳන් නොම්බර 1 සඳහා C20 කියලා ලබා දෙන්න පුළුවන් දරුවනේ, C20 කියලා. ඒ වගේම කඳන් නොම්බර 2 සඳහා දරුවනේ C50 කියලා ලබා දෙන්න පුළුවන්. ඒකත් විශේෂයෙන් මතක තියාගන්න. මතක තියාගන්න දරුවනේ. Save log number 2. මේ තියෙන save log number 2 මෙතන ස්ථානයේ මේ දරුවනේ. save log number 2 මේ අවස්ථාව. අනර්ග තත්ත්වයේ කඳන් නොම්බර 2
number 2 අවස්ථාව. සේවුලොක් number 2 වලට වඩා පහළ කඳන් දරුවනේ අපි කියනවා දර ගණයට අයත් වෙනවා කියලා. දර ගණයට අයත් වෙනවා කියලා අපි සඳහන් කරන්න පුළුවන් දරුවනේ අපිට. හොඳයි දරුවනේ වගේම මතක තියාගන්න මෙතන මේ සේවුලොක් number 2 වලට වඩා දරුවනේ මේ බලන්න දරුවනේ සේවුලොක් number 2 වලට වඩා පහළ කඳන් දරුවනේ දර ගණයටයි අයිති වෙන්නේ. දර ගණයට අයිති වෙන්නේ මතක තියාගන්න. එහෙනම් මෙහි දක්වලා තියෙන ශ්‍රේණි කිරීමේ ලක්ෂණ වලට අමතරව දරුවනේ දැවවල පරිණත බව මැචුරිටි එක අපිටත් මැචුරිටි එකක් දැවවල ගති ලක්ෂණ කෙරෙහි බලපාන වැදගත් ලක්ෂණයක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. මේ බලන්න. මේක බලන්න දරුවනේ. විශේෂිත කරුණක්. ෂර්ලොක් නම්බර 2 වලට වඩා පහළ කඳන් දරුවනේ දර ගණයට අයිති වෙන්නේ. මේ දක්වා ඇති ශ්‍රේණි කිරීමේ ලක්ෂණ වලට අමතරව දරුවනේ දැවවල පරිණත බව, දැවවල මැචුරිටි එක දරුවනේ දැවවල තියෙන පරිණත බව කියන එකත් අපිට දැවවල ගති ගුණ කෙරෙහි බලපාන වැදගත් ලක්ෂණයක් කියලා සඳහන් කරන්න පුළුවන්. එහෙනම් දැවවල ගති ලක්ෂණ ගති ගුණ කෙරෙහි බලපාන තවත් වැදගත් ලක්ෂණයක් විදියට දැවවල පරිණත බව සඳහන් කරන්න පුළුවන් කියන එක පිළිබඳව දරුවන්ට අවබෝධයක් තියෙන්න ඕනේ. හොඳයි අපි ඉදිරියට යමු. අපි යනවා 6 වෙනි ප්‍රශ්නෙට. දැව සඳහා ගස්වල මිනුම් ලබා ගැනීම සිදු කරන ආකාරය දරුවනේ පැහැදිලි කරන්න යන්නේ. අපි දැව සඳහා මේ ගස්වල මිනුම් ලබා ගැනීම සිදු කරන ආකාරය දරුවනේ කතා කරන්න යන්නේ. ගසක මුළු උස ගණනය කරන්න අවශ්‍ය වෙනවා නේද දරුවනේ? ගසක මුළු උස ගණනය කරන්න අවශ්‍ය වෙනවා අපිට. ඉතින් අපි මේ ගසක උස ගණනය කරන විවිධ ක්‍රම තියෙනවා දරුවනේ. උපකරණ භාවිතා කරලා ගසක උස අපිට නිර්ණය කරන්න පුළුවන්. ඇස් මට්ටමින් බලලා දරුවනේ අපිට ගසක උස නිර්ණය කරන්න පුළුවන්. ඒ වගේම අපිට තනිරිටි ක්‍රමයේ මගින් දරුවනේ ගසක උස නිර්ණය කිරීම සිදු කරන්න පුළුවන්. ඒ වගේම එහෙනම් මෙතනදී අපි විශේෂයෙන් සාකච්ඡා කරන්න යන්නේ බලන්න යන්නේ 6 වෙනි ප්‍රශ්නේදී දැව සඳහා ගස්වල මිනුම් ලබා ගැනීම සිදු කරන ආකාරයයි පැහැදිලි කරන්න කියන්නේ. දැව සඳහා ගස්වල මිනුම් ලබා ගන්න අවශ්‍ය වෙනනේ දරුවනේ. මේ මිනුම් ලබා ගැනීම සිදු කරන ආකාරයයි අපි පැහැදිලි කරන්න යන්නේ. එහෙනම් අපි බලමු කොහොමද දැව සඳහා ගස්වල මිනුම් ලබා ගැනීම සිදු කරන්න කියලා. මේ බලන්න හැඳින්වීමට යන් අපි. මේ බලන්න හිටි ගසක උස. මේ බලන්න අපි කතා කරේ විස්කම්භය පරිමාව ගණනය කිරීමෙන් ශේෂ්ත්‍රයේදී ගසේ වර්ධනය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්ලු. හැඳින්වීමට කියන දේවල් බලන්න අපි. මොකද්ද දරුවනේ කතා කරනකොට කියන්නේ හැඳින්වීමේදී අපි? මේ බලන්න. හිටි ගසක උස. ඒ කියන්නේ හෙලලා නැති හිටි ගසක උස. කපලා නැහැ ඒ ගහ. පොළොවට සම්බන්ධව තියෙන ඒ ගහ ඍජුව තියෙනවා හිටි ගසක්. මේ හිටි ගසක උස හෙලලා නැති හිටි ගසක්. හිටි ගසක්. හෙලන ගහක් කියන්නේ මේ ගහ බිම දාලා තියෙන හිටි ගසක්. එහෙනම් දරුවනේ අපිට හිටි ගසක උස ඒ වගේම විස්කම්භය දරුවනේ උස වගේම තවත් ලක්ෂණයක් විස්කම්භය දිගපළල උස පරිමාව නේද ගණනය කිරීමෙන් ශේෂ්ත්‍රයේදී ගසේ වර්ධනය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ෆීල්ඩ් එකේදීම මේ දැව වගා කරලා තියෙන භූමියේම දැව අඩංගු අන්තර්ගත වන භූමියේම ඉඩමෙම වනාන්තරයක තියෙන දැව ගස් ශාකයක් වෙන්න පුළුවන්, ශාකයක් වෙන්න පුළුවන්. හිටි ගසක් මෙයා. මේ හිටි ගසක උස ඒ වගේම විස්කම්භය ඒ වගේම පරිමාව. මේ බලන්න. හිටි ගසක උස විස්කම්භයේ පරිමාව ගණනය කිරීමෙන් අපිට මොකද්ද කරන්න පුළුවන් වෙන්නේ? ශේෂ්ත්‍රයේදීම ගසේ වර්ධනය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මේ ගසේ growth එක පිළිබඳව වර්ධනය පිළිබඳව ශේෂ්ත්‍රයේදීම අවබෝධයක් ලබා ගන්න පුළුවන් අපිට. හිටි ගසක උස, හිටි ගසක විස්කම්භය, ඒ වගේම හිටි ගසක පරිමාව මගින් අපිට මොකද කරන්න පුළුවන් ඉන්නේ දරුවනේ? ශේෂ්ත්‍රයේදීම මේ ගසේ වර්ධනය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් දැව සම්බන්ධ කටයුතු වලදී මේ ගසේ වර්ධනය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම ඉතා වැදගත් නේ දරුවනේ. ඉතින් අපි අමුතුවෙන් කියන්න අවශ්‍ය කාරණාවක් නෙවෙයි, ඉතාමත්ම වැදගත්. එහෙනම් දරුවනේ අපේක්ෂිත වර්ධනයක් ලබා නැති විටදී අවශ්‍ය පියවර ගැනීමෙන් ඵලදායීතාව වැඩි කර ගන්න පුළුවන්.
මේ අපි මේ ආකාරයට ගසේ වර්ධනය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම තුළින් අපිට පුළුවන් මේ අපේක්ෂිත වර්ධනය ලැබිලා නැති විටදී එහෙනම් අපිට අවශ්‍ය පියවර ගැනීමෙන් මේ වර්ධන කටයුතු සිදු කරන්න මේ ඵලදායීතාව දැව අස්වැන්න හාවස්ට් එක වැඩි කරගන්න හැකියාවක් තියෙනවා. එහෙනම් ඒකත් සුවිශේෂිත කාරණාවක් විදිහට මතක තියාගන්න අවශ්‍ය නැහැ. මොකද්ද? මේ දැව ශාකවල හිටිගසක අපේක්ෂිත බලාපොරොත්තු වන තරමේ වර්ධනයක් ලැබිලා නැත්නම් අවශ්‍ය පියවර ගැනීමෙන් ඵලදායීතාවය වැඩි කර ගැනීම සඳහා කටයුතු කරන්න පුළුවන්. ඒකත් සුවිශේෂිත කාරණාවක් විදිහට දරුවනේ මතක තබා ගන්න වැදගත් වෙනවා. එහෙනම් නිවැරදි මිනුම් ලබා ගැනීමෙන් ඒකක ශේෂ්ත්‍රඵලයකින් ලබාගත හැකි දැව පරිමාව නිවැරදිව ගණනය කරගන්න පුළුවන්. අන්න බලන්න සුවිශේෂිත හැඳින්වීමක් ඒක මෙතනදී. අපිට එහෙනම් නිවැරදිව මිනුම් ලබා ගැනීමෙන් නියම ආකාරයට නිවැරදි නිර්වද්‍ය මිනුම් ලබා ගත්තොත් දරුවනේ අපිට පුළුවන් මේ බලන්න නිවැරදි මිනුම් ලබා ගැනීමෙන් ඒකක ශේෂ්ත්‍රඵලයකින් ලබාගත හැකි දැව පරිමාව නිවැරදිව ගණනය කරන්න අපිට හැකි වෙනවා. ඒකක පරිමාව. ඒකක පරිමාවකින් ලබා ගන්න පුළුවන් ඒකක ශේෂ්ත්‍රඵලයකින් මේ බලන්න. ඒකක ශේෂ්ත්‍රඵලයකින් අපි කියමු වර්ග මීටර A ප්‍රමාණයක් කියලා නිකන් හිතමු ශේෂ්ත්‍රඵලයනේ මේ බලන්න. ශේෂ්ත්‍රඵලය කියන්නේ දිගඵලනේ. මෙයාගේ ශේෂ්ත්‍රඵලය වර්ග මීටර A කියලා කියමු. A වර්ග මීටරයක් කියලා කියමු වර්ග මීටර ප්‍රමාණය A කියලා. ශේෂ්ත්‍රඵලය දිග වැඩි කිරීම පළලනේ ශේෂ්ත්‍රඵලය කියන්නේ. එහෙනම් නිවැරදි මිනුම් ලබා ගත්තොත් අපිට ඒකක ශේෂ්ත්‍රඵලයකින් ලබා ගන්න පුළුවන් දැව පරිමාව නිවැරදිව ගණනය කරන්න පුළුවන් දරුවනේ. මේ ඒකක ශේෂ්ත්‍රඵලයක් වනාන්තරයක් වෙන්න පුළුවන්. වන වගා කරලා තියෙන කුසිකාර්මික භූමියක් වෙන්න පුළුවන්. ඉඩමක් ගෙවතු වගාවක වගා කරලා තියෙන වනාන්තරයක් වෙන්න පුළුවන්. ගෙවත්තකත් වගා කරනවා. ගෙවතු වගා විදිහටත් මේ දැව වගා කරනවානේ. එහෙම තියෙන දැව වර්ග වගාවක් වෙන්න පුළුවන්. වනාන්තර වලින් ලබා ගන්න රජයට ඈත් වනාන්තර වෙන්න පුළුවන්. කෘෂි වන වගා කරලා තියෙන භූමියක් වෙන්න පුළුවන්. ඉතින් මේ ඕනෑම තැනකින් නිවැරදිව බිනුම් ලබා ගැනීමෙන් මේ ඒකක ශේෂ්ත්‍රඵලයකින් ලබා ගන්න පුළුවන් දැව අස්වන්න පරිමාව හැකි දැව පරිමාව අපිට නිවැරදිව ගණනය කරගන්න හැකියාව තියෙනවා දරුවෝ. දැන් ඒකත් මෙතනදී විශේෂයෙන් මතක් කරලා දෙන්න ඕනේ දරුවන්ට. මෙන්න දරුවනේ මූල ධර්මය බලන්න මේ ක්‍රියාවලිය. මොකද්ද? ත්‍රිකෝණමිතික සම්බන්ධතා ඇසුරෙන් උසමැනීම හා වෘත්තයක පරිධිය ඇසුරෙන් විස්කම්භය ගණනය කිරීම. මේ බලන්න. 5D බෙදීම 2.5R. පරිමාව මැනිනකොට කඳ සිලින්ඩ්‍රාකාර කුට්ටියක් විදිහට සලකලා ගණනය කරන්න පුළුවන්. 5R වර්ගයේ H මෙන්න සිලින්ඩරයක පරිමාව. සිලින්ඩරයක පරිමාව V සමානයි 5R වර්ගයේ H සිලින්ඩරයක පරිමාව සඳහා සමීකරණය මොකක්ද දරුවනේ අපි දන්නවා. මේ බලන්න. V සමානයි 5R වර්ගයේ H. 5 කියන්නේ 7න් 22යි නේද දරුවනේ. R කියන්නේ අරය, H කියන්නේ උස අපි දන්නවා. සිලින්ඩරයක නේද පුතේ V සමානයි 5R වර්ගයේ H මෙන්න සිලින්ඩරයක පරිමාව සඳහා සමීකරණය. එහෙනම් ත්‍රිකෝණමිතික සම්බන්ධතාවය ඇසුරින් අපිට උස මැනීම දරුවනේ. ත්‍රිකෝණමිතික සම්බන්ධතාවය ඇසුරින් අපිට උස මැනීම. ඒ වගේම වෘත්තයක පරිධිය ඇසුරින් විස්කම්භය ගණනය කිරීම. වෘත්තයක පරිධිය ඇසුරින් විස්කම්භය ගණනය කරන්න පුළුවන් අපිට. වෘත්තයක පරිධිය ඇසුරින් විස්කම්භය ගණනය කිරීම. විස්කම්භය ගණනය කරන්න පුළුවන් වෘත්තයක පරිධිය ඇසුරේ. R සෙන්ටර් එක තියෙනවා. විස්කම්භයෙන් භාගයයිනේ අරය කියලා කියන්නේ R කියන්නේ. එහෙනම් මේ බලන්න. ත්‍රිකෝණමිතික සම්බන්ධතාවය ඇසුරින් උස මැනීම හා වෘත්තයක පරිධිය ඇසුරින් විස්කම්භය ගණනය කරන්න ඕනේ. 5D බෙදීම 2.5R බලන්න. එහෙනම් පරිමාව මයින්කොට කඳ සිලින්ඩ්‍රාකාර කුට්ටියක් ලෙස සලකලා ගණනය කිරීම සිදු කරන්න පුළුවන්.
සිලින්ඩර් එක පරිමාව 5R වර්ග H නේ. එහෙනම් කඳ සිලින්ඩ්‍රාකාර හැඩ තියෙන්නේ. පරිමාව මැනීමේදී කඳ සිලින්ඩ්‍රාකාර කුට්ටියක් විදිහට උපකල්පනය කරලා සලකලා ගණනය කිරීම සිදු කරන්න පුළුවන් 5R වර්ගයේ H යොදා ගැනීම. මේ සඳහා අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය ටික බලමු දරුවනේ මේ පරීක්ෂණය සඳහා. අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය ටේප් අවශ්‍ය වෙනවා, මිනුම් පටි ඕන වෙනවා දරුවනේ. මිනුම් පටි අවශ්‍ය වෙනවා. මීටර 1 හා උස මීටර 3 රිටි දෙකක්. මීටර 1ක උස හා මීටර 1ක් උස හා මීටර 3ක් උස රිටි දෙකක්. රිටි දෙකක් අවශ්‍ය වෙනවා. එක රිටක උස රිටි දෙකක් අවශ්‍ය වෙනවා. එක රිටක උස මීටර 1යි. එක රිටක උස මීටර 1යි. අනිත් රිටේ උස තුනයි මීටර. මීටර 1ක් උස සහ මීටර 3ක් උස රිටි දෙකක් අවශ්‍ය වෙනවා දරුවනේ. විශ්කම්බ මිමි පටියක් ඩයමීටර් ටේප් එකක් දරුවනේ. විශ්කම්බ මිමි පටියක් ඩයමීටර් ටේප් එකක් මේ. විශ්කම්බ මිමි පටියක් අපි එකට කියන්නේ විශ්කම්බ මිමි පටිය කියලා. මේ වනමිතියේදී අපි දන්නවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මේ උපකරණ භාවිතා කරනවා. විශ්කම්බ මිමි පටියක් ඩයමීටර් ටේප් එකක් දරුවනේ. ගස් කැලිපරයක්, ට්‍රී කැලිපර් එකක්, ආනතිමානයක් මේ බලන්න. ක්ලිනෝමීටර් එකක්, ආනතිමානයක් අවශ්‍යයි මේ බලන්න දරුවනේ. ට්‍රී කැලිපර් එක ගස් කැලිපරේ මේ තියෙන. අඳුර ගන්න දරුවනේ මේ ගස් කැලිපරේ. මේ බලන්න ටී කැලිපර් එක, ටී කැලිපර් එක, ක්ලිනෝමීටරේ බලා ගන්න දරුවනේ. ආනතිමානයේ තියෙන දරුවනේ ආනතිමානයේ. ගස් කැලිපරේ තියෙන ආනතිමානයේ තියෙන. මෙයා නම් කරන්න පුළුවන් ගස් කැලිපරේ මේ තියෙන්නේ. ට්‍රී කැලිපර්. එහෙම නැත්නම් මෙයාට අපිට නම් කරන්න පුළුවන් සිංහලෙන් අඳුන ගන්න දරුවනේ මෙයාව. මෙයාව අඳුර ගන්න ගස් කැලිපරේ කියලා. ගස් කැලිපරේ. මෙයා අඳුර ගන්න ආනතිමානය කියලා මෙයා. මෙයාට කියන්නේ ආනතිමානය කියලා. ආනතිමානය. හොඳයි දරුවනේ අපි ඉදිරියට යමු. මේ බලන්න ක්‍රමවේදයේ හිටිගසක උස මැනීමේ ක්‍රමවේදයට යන් අපි. හිටිගසක උස මැදීමේ ක්‍රමවේදය. බලන්න මේ ගසේ මුළු උස ගසේ මුදුනේ සිට මේ බලන්න පොළොව මට්ටම දක්වා තියෙන උස. අපි කියනවා ගසේ මුළු උස නේද දරුවනේ? ගසේ මුදුනේ ඉඳන් මේ බලන්න ගසේ මුදුනේ ඉඳන් පොළොව මට්ටම දක්වා තියෙන උස තමයි ගසේ මුළු උස කියන්නේ මේ බලන්න. ගසේ මුළු උස. ගසේ මුළු උස ගත්තහම ගසේ මුදුනේ ඉඳන් මේ බලන්න. හිටි ගසක උස මැනීම. මේක හිටි ගසන්නේ හේලලා නැහැ නේ, ගහ කපලා නැහැ නේ. ගහ මේ යටින් කපලා තිබ්බනම් කපලා බිම පෙරලා තිබ්බනම් එයා කඳක්. හෙලන ලද ගසක්. හෙලන ලද දැව කඳක් එයා. එයා හෙලන ලද ගසක්. තාම අතු එහෙම තියෙනවා කපලා නැහැ. කඳක් විදියට ගත්තා නම් එයා මේ අතු කපලා ඔක්කොම කළා. එයා කඳක් කියලා හෙලන ලද කඳක් කියලා කියන්න පුළුවන්. දැන් මෙහෙම තියෙනකොට මෙයා හිටි ගසක්. මේ තියෙන හිටි ගසක්. එතකොට හිටි ගසක බලන්නකෝ බෝල් හයිට් එක තියෙනවා. බලන්න. ක්‍රවුන් හයිට් එක තියෙනවා. ක්‍රවුන් ඩයමීටර් එක තියෙනවා. බලන්නකෝ මේ පෙන්ලා තියෙන ආකාර ටික. සුවිශේෂිත අවස්ථාවක් නේද? ක්‍රමවේදයට යන් හිටි ගසක උස මැනීම මේ තියෙන හිටි ගසක් දරුවනේ. අඳුර ගන්න හිටි ගසක්. පොළොව මට්ටමේ සිට මේ බලන්න. මුදුන දක්වා උස ගසේ මුළු උස. හිටි ගසක උස.
ඇස් මට්ටමින් බලලා ගසේ උස තක්සේරු කරන්න පුළුවන්. හැබැයි ඒකට පළපුරුද්ද අවශ්‍යයි දරුවනේ. පළපුරුදු පුද්ගලයාට පුළුවන් ඇස් මට්ටමින් බලලා අයි ලෙවල් එකකින් බලලා එයා ගසේ උස තීරණය කරනවා. අඩි 30ක් තියලා මේක. අඩි 35යි කියලා නිර්ණය කරනවා. හරියටම කියන්න පුළුවන් පළපුරුදු පුද්ගලයෙකුට. අඩි 60ක් උසයි. එයා ඇස් මට්ටමින් බලලා ගසේ උස නිර්ණය කරනවා පළපුරුදු පුද්ගලයෙක්. පළපුරුද්දත්වය අවශ්‍යයි දරුවනේ ඒකට. එහෙනම් මතක තියාගන්න. ගසක උස නිර්ණය කිරීමේදී බොහෝ පුද්ගලයන් පළපුරුදු පුද්ගලයන්ට මේ වනමිතියේ නිරත වෙන අයට පුළුවන් ඇස් මට්ටමින් බලලා ගසේ උස තක්සේරු කරන්න. ඒකට පළපුරුද්ද ඕනේ දරුවනේ. උස මැනීම සඳහා පාසල් වත්තේ ගසක් තෝරගන්නවා අපි මුලින්ම. උස මැනින්න අපිට මේ ක්‍රමයට අපිට උස මැනීමේදී මුලින්ම පාසල් වත්තේ ගහක් තෝරගන්නවා අපි. ගසේ මුදුන පැහැදිලිව පේන්න ඕනේ. මේ ගසේ මුදුන පැහැදිලිව පේනවනේ මේ රූපේ මේ බලන්න මේ බලන්නකො මේ ගසේ මුදුන පැහැදිලිව පේනවනේ. හිටි ගසක උස කියන්නේ මේ බලන්න පොළොව මට්ටමේ ඉඳන් ගසේ මුදුනට තියෙන උස. හිටි ගසක උස කියන්නේ මේ ගහේ උස මේ පොළොව මට්ටමේ ඉඳන් ගහේ මුදුනට තියෙන උස මේ හිටි ගසක උස කියන්නේ. එහෙනම් හිටි ගසක උස ගණනය කරන්න යනකොට අපි පාසල් ගෙවත්තේ තියෙන ගසක් තෝරගන්නකොට මේකේ මේ බලන්න මේ මුදුන පැහැදිලිව පේනවනේ මේ ශාකයේ මේ බලන්න මුදුන පැහැදිලිව පේන ශාකයක් තමයි මේ සදා තෝරගන්න ඕනේ. ඒකයි මේ කතාව සුවිශේෂිතව සඳහන් කරන්නේ දරුවනේ. එහෙනම් උස මැනීම සඳහා පාසල් වත්තේ ගහක් තෝරගන්න ඕනේ. විශේෂයෙන්ම මේ ගහේ මුදුන පැහැදිලිව පේන්න ඕනේ දරුවනේ. දන්නා උසකින් යුත් රිටක් ගසේ කඳට තබා බලන්න දරුවනේ. දන්නා උසකින් යුත් රිටක් ගසේ කඳට තබා එම රිටමින් කී ගුණයක් උසද යන්න ඇස් මට්ටමින් බලලා ගණනය කරන්න පුළුවන්. තවත් එකක්. දන්නා උසකින් යුක්ත රිටක් උස දන්නා රිටක් ලීයක් දරුවනේ මේ බලන්න කතාව. දන්නා උසකින් යුත් රිටක් ගසේ කඳට තියලා ගහේ කඳට තියලා දරුවනේ දන්නා උසකින් යුත් රිටක් ගහේ කඳට තියලා මේ රිටමෙන් කී ගුණයක් උසද කියන එක ඇස් මට්ටමින් බලලා ගණනය කරන්න පුළුවන් දරුවනේ. ඇස් මට්ටමින් බලලා ගණනය කරන්න පුළුවන්. මේ රිටමෙන් කී ගුණයක් උසයිද කියලා. පළපුරුදු පුද්ගලයන්ට කරන්න පුළුවන්. මේ සඳහා පුද්ගලයෙකුද යොදාගත හැකිය. එවිට ඔහුගේ උසමින් කී ගුණයක්ද යන්න නිර්ණය කරන්න පුළුවන්. මේ රිට වෙනුවට දරුවනේ පුද්ගලයෙක් යොදා ගන්නත් පුළුවන්. එහෙනම් ගහේ උස කියන්නේ මේ පුද්ගලයාගේ උසමෙන් කී ගුණයක්ද කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. එහෙනම් ඒකත් සුවිශේෂිත කාරණාවක් විදිහට මෙතනදී දරුවන්ට මතක තියාගන්න අවශ්‍ය වෙනවා. හොඳයි දරුවනේ. මේ බලන දරුවනේ මේ පුද්ගලයෙක් අතේ රිටක් තියාගෙන ඉන්නවා. මෙන්න මේ ආකාරයෙන් තනි රිට ක්‍රමයේ මගින් ගසක උස මැනීමේ ගසත් මිනිසාත් අතර මෙන්න මේ ආකාරයට දරුවනේ මේ බලන්න මේ රිටක් මෙහෙම තියාගෙන ඉන්නවා. අපි බලමු ගානක් හදන්න එහෙම. තනි රිටි ක්‍රමයේ මගින් ගසක උස නිර්ණය කරන ආකාරය මේ බලන්න. තනි රිටි ක්‍රමයේ මගින් ගසේ උස මැනීමටයි දරුවනේ අපි යන්නේ. උස මැනීම සඳහා ගහක් මුලින්ම තෝරගන්න ඕනේ. තනි රිටි ක්‍රමයේ මගින් ගසක උස මැනීම දරුවනේ. කොහොමද තනි රිටි ක්‍රමයේ භාවිතා කරලා ගසක උස මැනීම මේ බලන්න. ඉතලා ගහක් තෝරගෙන තියෙනවා මේ බලන්න ගහක් තෝරගෙන තියෙනවා. තනි රිටි ක්‍රමයේ මගින් ගසක උස මැනීම සඳහා උස මැනීම සඳහා මුලින්ම ගසක් තෝරගන්න ඉපේ නැත්නම් කාගේද උස මයින්නේ. තනි රිටි ක්‍රමයේ මගින් ගසක උස මයින්න යන්නේ. එහෙනම් මුලින්ම ඉස්සෙල්ලා මොකද කරන්නේ අම්මේ? අපි කරන්නේ දරුවනේ මොකද කරන්නේ උස මැනීම සඳහා ගහක් තෝරගන්න. තනි රිටි ක්‍රමයේ මගින් ගසේ උස මැනීමේදී මුලින්ම කළ යුතු ක්‍රියාවලිය තමයි අපි උස මැනීම සඳහා ගහක් තෝරගන්නවා දරුවනේ. මේ බලන්න උස මැනීම සඳහා ගහක් තෝරගන්නවා. ඊට පස්සේ එම ගසේ ඉදිරියෙන් නැති ලක්ෂයක් තෝරාගෙන එහි සිට ගැනීම. එම ගසේ ඉදිරියෙන් තියෙන ලක්ෂයක් තෝරගෙන එහි සිට ගන්න. මෙයා නම් ඉඳගෙන ඉන්නේ නේ මේ ගහ ඉදිරියෙන් තියෙන ලක්ෂයක හිට ගන්නවා. මේ තියෙන මෙන්න මේ වගේ. මේ බලන්න. ගහේ සිට මිනිසාට තියෙන දුරත් පැහැදිලිවම කියලා පේන්න තියෙනවා නේ. මේ බලන්න BE දුර. හරි. මෙන්න මේ ආකාරයට ගහේ සිට යම් කිසි දුරකින් රිටක් මේ බලන්න. ගසත් අතර මේ බලන්න මෙන්න මේ ආකාරයට අල්ලලා තියා ගන්නවා.
ස්ථානය. මේ එම ගසේ සිට ඉදිරියෙන් ඇති ලක්ෂයක් තෝරාගෙන එහි සිට ගැනීම. බලන්න. ගහේ ඉඳලා ඉදිරියෙන් තියෙන ලක්ෂයක් තෝරගෙන ඒ ඉස්සරයන් මෙහෙම හිට ගන්නවා. මේ මෙහෙම ගස දෙසට මේ ආකාරයට ඒ රිටත් තනි රිටත් මේ ආකාරයට එල්ලේ තබා ගනිමින් මේ බලන්න හිට ගන්නවා. ඒ ස්ථානයේ කැපිටල් E කියලා නම් කරලා තියෙනවා. මේ ගහේ සිට ඉදිරියෙන් පිහිටි ලක්ෂයක් මත මේ කැපිටල් E කියලා ලක්ෂයක් මත පුද්ගලයෙක් හිටගෙන ඉන්නවා. තව ටිකක් කුඩාවට අපි රහමු අදිමු. මේ බලන්න. හොඳයි. ගහේ සිට ඉදිරියෙන් වූ ලක්ෂයක් මත පුද්ගලයෙකු මේ බලන්න හිටගෙන ඉන්නවා. කැපිටල් E කියලා එක නම් කරලා තියෙනවා. එම ලක්ෂයේ සිට අතේ දිගට සමාන ප්‍රමාණයේ දිගති රිටක්. ඒ කියන්නේ අත දිගහැර S මට්ටමේ මට්ටම C ඉදිරියෙන් සිරස්ව ඇල්ලීම. මේ බලන්න. මෙන්න මේ කැපිටල් E කියන ලක්ෂයේ ඉඳන් අතේ දිගට සමාන ප්‍රමාණයේ දිගති රිටක්. අතේ දිගට සමාන ප්‍රමාණයේ දිගති මේ අතේ දිගට මෙවන් අතේ දිගට සමාන ප්‍රමාණයේ දිගති රිටක් මේ එම ලක්ෂයේ ඉඳන් කැපිටල් E කියන ලක්ෂයේ ඉඳන් අතේ දිගට සමාන ප්‍රමාණයේ දිගති රිටක් අත දිගහැරලා කියන්නේ මෙන්න මෙහෙම නෙමෙයි අත දිගහැරලා මෙන්න මෙහෙම මේ තියෙන අල්ලන් ඉන්න රිටක් මං අතින් ඒ වගේ මේක අතේ දිගට සමාන නැහැ මේ පෑනනේ තියෙන්නේ නමුත් මේ අතේ දිගට සමාන රිටක් මේ එම ලක්ෂයේ සිට කැපිටල් E කියන ලක්ෂයේ ඉඳන් ගහේ සිට එම ලක්ෂයේ සිට අතේ දිගට සමාන ප්‍රමාණයේ දිගති රිටක් දරුවනේ අත දිගහැර S මට්ටමට අත දිගහැරලා මෙන්න මෙහෙම අපේ I level එක S මට්ටමට හරියටම මේ S මට්ටමට මේ අපේ S මට්ටමට I level එකට අත දිගහැරලා මෙන්න මෙහෙම තියාගත්තාම හරියටම S මට්ටමට තියෙන S මට්ටමින් අපිට මේ ඉදිරියෙන් තියෙන ගස දිහා බලලා එක මත එක සමපාත කරන්නත් පුළුවන්. බලන්න එහෙනම්. එම ලක්ෂයේ සිට අතේ දිගට සමාන දිග ප්‍රමාණයේ දිගති රිටක් අත දිගහැර S මට්ටම C ඉදිරියෙන් සිරස්ව ඇල්ලීම. මේ තියෙන රිටක් මේ අල්ලලා තියෙන දරුවනේ ස්ට්‍රික් එකක් සේම් ලෙන්ත් එකක් නේ දරුවනේ as මෙයාගේ බලන්න ස්ට්‍රේටන් ආර්ම් එක මෙව දිගහැරලා අත අල්ලන් ඉන්න ඊළඟට ඇසේ සිට රිට අතින් අල්ලාගෙන ඇති ස්ථානයට C මේ බලන්න ඇසේ ඉඳන් රිට අතින් අල්ලගෙන ඉන්න ස්ථානේ මේ C ඇසේ සිට මෙයා ඇසේ සිට මේ බලන්න රිට අතින් අල්ලගෙන ඉන්න ස්ථානේ මේ C ඇසේ සිට රිට අතින් අල්ලාගෙන ඇති ස්ථානයට ඇති දුර මේ සිම්පල් y උසට සමානයි. කෝ සිම්පල් y උස මේ සිම්පල් y උස සිම්පල් y උසට සමානයි. ඊළඟට පසුව රිට අල්ලාගත් පුද්ගලයා ගස දිසාවට හෝ විරුද්ධ දිශාවට යමින් රිට කොටසින් සම්පූර්ණ ගස ආවරණය වන අවස්ථාව ලබා ගැනීම. ඊට පස්සේ පුද්ගලයා මොකද කියන්නේ? රිට අල්ලගෙන ඉන්න පුද්ගලයා මොකද කරන්නේ දරුවනේ? ගස දිශාවට මේ ගස දිශාවට හෝ මේ බලන්න විරුද්ධ දිශාවට යමින් රිට කොටසින් මොකද කරන්නේ? සම්පූර්ණ ගස ආවරණය වන අවස්ථාව ලබා ගන්නවා. මේ රිට කොටසින් මුළු ගහම සම්පූර්ණයෙන් ආවරණය වන අවස්ථාව ලබා ගන්නවා. එම අවස්ථාවේ ගස හා
උසමනින පුද්ගලයා අතර දුර මැන ගැනීම. අන්න ඒ අවස්ථාවේදී ගස හා උසමනින පුද්ගලයා අතර දුර මැන ගන්නවා. මේ තියෙන BE කියලා එක නම් කරලා. capital BE. ගස සහ උසමයින පුද්ගලයා අතර දුර capital BE. අපි ඊට අදාළ ගානකට යන් දරුවනි. ඊට අදාළ තනිරිටි ක්‍රමය මගින් ගස කුස නිර්ණය කිරීමට අදාළ ගානකට යමු අපි. මෙන්න දරුවනි අපි ගානකට යනවා කෙලින්ම. කට්ටිය මේකට අපි ගාන හදමු දරුවනි. තනිරිටි ක්‍රමය මගින් හිටි ගසක උස මැනීමේදී සිසුවෙකු විසින් ලබාගත් පාඨාංක කිහිපයක් පහත දැක්වේ. මෙන්න තනිරිටි ක්‍රමය මගින් ගසක උස මැනීම සඳහා ශිෂ්‍යයෙක් විසින් ලබාගත් පාඨාංක දරුවනේ දීලා තියෙනවා. ඒ පාඨාංක වලට අනුව අපි ගණනය කිරීම සිදු කරමු. බලන්න මේ බලන්න. තනිරිටි ක්‍රමය මගින් හිටි ගසක උස මැනීම සිසුවෙකු මැනීමේදී සිසුවෙකු විසින් ලබාගත් පාඨාංක තියෙනවා. රිටේ මුළු උස සිම්පල් AB. එයා මේ සඳහා ලබාගත් ගසේ මුළු රිටේ මුළු උස සිම්පල් AB මේ තියෙන්නේ. රිටේ මුළු උස සිම්පල් AB සමානයි. එයා රිට සිම්පල් AB කියලා නම් කරලා තන රිටේ මුළු ඉස සමානයි මීටර 1යි. අත දිග ආරාට පස්සේ ප්‍රමාණයේ දිග රිටක්නේ. දිග හරියට පස්සේ හරි රිටේ දිග මීටර 1යි. ගස සහ උසමයින පුද්ගලයා අතර දුර කැපිටල් EB මීටර 5යි. මේ රූපේ අණුව නම් මේ බලන්න. මේක මීටර 5යි. 5යි මීටර. මේ ගස සහ මේ ගසතේ ගස සහ උසමයින පුද්ගලයා අතර තියෙන දුර මීටර 5යි. රිටේ උසක් දීලා තිබ්බ. දැන් රිටේ උසක් දීලා තිබ්බ. රිටේ උසක් දීලා තිබ්බා. අපේ ගානට වෙනම රූපයක් අපි අඳගමු. ගස සහ උසමයින පුද්ගලයා අතර දුර කැපිටල් EB මීටර 5යි. ඒ වගේම ඇසේ සිට අතින් අල්ලා ඇති ස්ථානයට දුර මීටර 1යි. ඇසේ ඉඳන් අතින් අල්ලන් ඉන්න ස්ථානයට දුර මීටර 1යි. අපි ඒක රූපයක් ගොඩනගා ගමු. හිටි ගසේ උස කැපිටල් AB කියලා දීලා තිනවා. ඒක සමානයි x. හිටි ගසේ උස x කියලා සඳහන් කරනවා. සිසුවාගේ උරහිස මට්ටම තෙක් උස සිසුවාගේ උරහිස මට්ටමේ ඉඳන්නේ ගන්නේ. එහෙනම් මුළු උස කියනකොට පොළොව මට්ටමේ ඉඳන් සිසුවාගේ උරහිස මට්ටම තෙක් උසත් අයිති වෙන්න එපයි දරුවනේ. එහෙනම් අපි මේ ආවරණය කරගන්නේ උරහිස මට්ටමේ ඉඳන්නේ දරුවනේ. මේ උරහිස මට්ටමේ ඉඳන්නේ අපි ගස ආවරණය වෙන විදිහට මෙහෙම මේ රිට අල්ලගන්නේ. එතකොට ගසේ මුළු උස කියනකොට සිසුවාගේ උරහිස මට්ටම දක්වා උසත් එකතු වෙන්න එපයි දරුවනේ. සිසුවාගේ උරහිස මට්ටමේ ඉඳන් උසත් එකතු වෙන්න එපයි. මෙන්න මේ ටික විතරනේ ආවරණය වෙන්නේ මේ රිටෙන්. උරහිස මට්ටමේ ඉඳන් ටික. එහෙනම් මතක තියාගන්න සිසුවාගේ උරහිස මට්ටම තෙක් උස මීටර 1.5යි. 1.5. සිසුවාගේ උරහිස මට්ටම තෙක් උස කොහොමද දරුවනේ? මීටර 1.5යි. එහෙනම් අපි ඒකට ඇඳගත්ත රූපයකට යමු. මෙන්න තියෙනවා දරුවනේ. මෙන්න අපි දක්වලා තියෙන පාඨාංක වලට අනුව නිර්මාණය කරලා තියෙන රූප සටහන. පාඨාංක ටිකේ විදිහට දාගෙන තියෙනවද කියලා බලමුද අපි? බලන්න. රිටේ මුළු උස සිම්පල් AB සමානයි මීටර 1යි. මේ බලන්න. කෝ රිටේ මුළු උස? මෙන්න රිටේ මුළු උස මේ තියෙන රිට අතේ තියන් ඉන්න රිට මේ තියෙන්නේ. රිටේ මුළු උස මේ බලන්නකො සිම්පල් AB. මන් ඩොට් තියන්නම් දරුවනේ. මේ මන් ඩොට් තියන්නම් මේ A B. සිම්පල් A සිම්පල් B. රිටේ මුළු උස මීටර 1යි. එහෙනම් ඒ පාඨාංකය හරි.
පාඨාංකයේ නිවැරදි විතන ලකුණු කරලා තියෙනවා. රිටේ මුළු උස. අතේ තියන් ඉන්න රිටේ මුළු උස මේ බලන්න. ඒක නම් කරලා තියෙනවා මේකේ රූපේ සිම්පල් AB විදිහට. ඊළඟ ඒක මීටර 1යි. ඊළඟ පාඨාංකේ ගස සහ උසමනින පුද්ගලයා අතර දුර කැපිටල් E කැපිටල් B නේ EB සමානයි මීටර 5යි. ගස සහ උසමනින පුද්ගලයා අතර දුර මේ බලන්නකො මේ ගස මේ තියෙන ගස මේ තියෙන ගස සහ මේ ඉන්නේ උසමනින පුද්ගලයා මෙතන ඉන්නේ. මේ උසමනින පුද්ගලයා ඉන්නේ මෙතන. මේ ඉන්නේ මේ කැපිටල් E කැපිටල් B මේ ගස. එහෙනම් ගස සහ උසමනින පුද්ගලයා අතර දුර මෙන්න මීටර 5යි කියලා ඒක හරියට සලකුණු කරලා තියෙනවා. පටල ගන්න එපා. මෙන්න උසමයින පුද්ගලයා ඉන්න තැන මේ ඉන්නේ උසමයින පුද්ගලයා මෙතන ඉන්නේ. මේ මන් දම් පාටින් ඩොට් එකක් දාලා තියෙන උසමයින පුද්ගලයා ඉන්න තැන මේ උසමයින පුද්ගලයා. එයා තමයි මේ අල්ලන් ඉන්න රිට. එයා තමයි මේ රිට අල්ලන් ඉන්නේ. මේ ඉන්නේ අල්ලන් ඉන්න රිට තමයි මේ අල්ලන් ඉන්නේ. එහෙනම් ගස සහ මෙන්න ගස මෙන්න උසමයින පුද්ගලයා ඒ දෙන්න අතර තියෙන දුර තමයි මීටර 5යි කියලා සලකුණු කරලා තියෙන්නේ. හරියට අපි අර මුලින් පෙන්නපු උදාහරණය ගත්ත රූපේ මෙන්න මේ වගේ මේ බලන්න. ගස සහ උසමයින පුද්ගලයා අතර දුර මේකේ BE කියලානේ තියෙන්නේ. ඒක මීටර 5යි වගේ අපි අර ගානේ ඔයගොල්ලොත් එක හදන උදාහරණේ ගානේ තියෙන එක අපි අනු සලකුණු කරගන්න. මේ ගස සහ උසමයින පුද්ගලයා අතර තියෙන දුර මීටර 5යි. ඊළඟට ඇසේ සිට අතින් අල්ලා ඇති ස්ථානයට දුර කැපිටල් E කැපිටල් B. ඇසේ ඉඳන් මේ අතින් අල්ලන් ඉන්න තැනට දුර කැපිටල් E සිම්පල් B මීටර 1යිලු. බලමු අපි නම් කරලා තියෙන රූපේ. මේ බලන්න. ඇසේ ඉඳන් අතින් අල්ලන් ඉන්න තැනට දුර කැපිටල් E සිම්පල් B. පුද්ගලයාගේ ඇසේ ඉඳන් අතින් අල්ලන් ඉන්න තැනට දුර මේ බලන්න. කැපිටල් E සිම්පල් B. මෙතන අතින් අල්ලන් ඉන්න තැන මේ මිනිස්සයා මෙතන ඉන්නේ අතින් අල්ලන් ඉන්න තැනට දුර මිනිස්සයාගේ ඇහි ඉඳන් මීටර 1යිලු. එහෙනම් ඒකත් හරි. මේ කැපිටල් E සිම්පල් B. කැපිටල් E සිම්පල් B. ඒ කියන්නේ ඇස් මට්ටමේ ඉඳන් රිට අතින් අල්ලන් ඉන්න තැනට දුර මේ බලන්න මේ කැපිටල් E සිම්පල් B මීටර 1යිලු. එහෙනම් ඒ පාඨාංකයත් නිවැරදි. ඊළඟට හිටිගසේ උස කැපිටල් AB සමානයි x කියනවා දරුවනේ. හිටිගසේ උස මෙන්න හිටිගසේ උස මේ බලන්න කැපිටල් AB සමානයි x. එහෙනම් ඒකත් හරි. කැපිටල් AB සමානයි x කියලා සඳහන් කරලා තියෙනවා. හිටිගසේ උස කැපිටල් AB සමානයි x කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට පාඨාංක මොනවද තව? මේ සිසුවාගේ උරහිස මට්ටම තෙක් උස මීටර 1.5යි කියලා සඳහන් කරලා තියෙනවා. බලමු රූපය අපි මේ විදිහට සඳහන් කරලා තියෙනවද කියලා. සිසුවාගේ උරහිස මට්ටම තෙක් උස හරියටම හරි මේ බලන්න. පොළව මට්ටමේ ඉඳන් සිසුවාගේ උරහිස මට්ටම තෙක් උස මේ බලන්නකෝ 1.5 මීටර කියලා දාලා දෙනවා නම් ගසේ මුළු උසට මෙන්න මේ AB උසට මෙන්න මේ උසත් එකතු වුණාමනේ ගසේ මුළු උසෙන් නිදරුවනේ 1.5ත් එකතු වෙන්න ඕනේ. සිසුවාගේ උරහිස මට්ටම තෙක් උස යාගේ කකුල් වල පහළ පොළොව මට්ටමේ ඉඳන් ශිෂ්‍යයාගේ උරහිස මට්ටම තෙක් උස තමයි මීටර 1.5. හොඳයි දරුවනේ. අදාළ පාඨාංක නම් කරලා තියෙන බලන්න නිවැරදිව තියෙනවා දරුවනේ. එතකොට බලන්න මෙතන ඕගොල්ලොන්ට පැහැදිලිව ත්‍රිකෝණ දෙකක් පේන්න ඕනේ දරුවනේ. බලන්න ආදරණීය දරුවනේ ඔබට මේ රූපය තුල පැහැදිලිව ත්‍රිකෝණ දෙකක් පේනවද කියලා? විශාල ත්‍රිකෝණයක් තියෙනවා නේද දරුවනේ? මේ බලන්න. A B E කියලා විශාල ත්‍රිකෝණයක්. මෙන්න මේ විශාල ත්‍රිකෝණය බලන්න පුතේ මේ බලන්න මේ කැපිටල් ABE කියන මේ විශාල ත්‍රිකෝණය ඔබට පේනවද බලන්න. හොඳට බලන්න දරුවනේ මෙන්න මේ කැපිටල් ABE කියන විශාල ත්‍රිකෝණයක් මෙතන තියෙනවා. ඊට පස්සේ මෙතන තවත් කුඩා ත්‍රිකෝණයක් තියෙනවද බලන්න දරුවනේ. සිම්පල් AB කැපිටල් E කියලා මේ ABE කියලා.
මේ බලන්න මෙතන මේ බලන්න capital A B E Ath capital Bth capital Eth capital විශාල ත්‍රිකෝණය. ඒ විශාල ත්‍රිකෝණය මේ කුඩා ත්‍රිකෝණය බලන්නකො simple A simple B capital E. කුඩා ත්‍රිකෝණය බලන්නකො ABE කියලා කුඩා ත්‍රිකෝණයක්. එහෙනම් මේ ත්‍රිකෝණ මොනවද? සමකෝණී ත්‍රිකෝණ. සමකෝණී ත්‍රිකෝණ ගත්තාම සමකෝණී ත්‍රිකෝණවල කෝණව විශාලත්වයෙන් මොකද වෙන්නේ දරුවනේ? සමානයි. කෝණ විශාලත්වයෙන් සමාන වෙනකොට ඒවායේ පාද අතර අනුපාතත් මොකද වෙන්නේ දරුවනේ? සමානයි. එහෙනම් ඒ අනුව අපිට සමීකරණයක් ගොඩනගන්න පුළුවන් සමකෝණී ත්‍රිකෝණ බැවින් මේ විශාල ත්‍රිකෝණය සහ කුඩා ත්‍රිකෝණය කියන දෙකම සමකෝණී ත්‍රිකෝණ. සමකෝණී ත්‍රිකෝණවල අපි දන්නවා කෝණ විශාලත්වයෙන් සමානයි දරුවනේ. ඒ වගේම පාද අතර අනුපාතත් සමාන වෙනවා දරුවනේ. පාද අතර අනුපාතත් සමාන වෙනවා සමකෝණී ත්‍රිකෝණ. එහෙනම් දරුවනේ ඒ අනුව අපිට සමීකරණයක් ගොඩනගන්න පුළුවන් මේ විශාල ත්‍රිකෝණයේ AB පාදයේ බෙදීම EB පාදයේ සමානයි. මේ කුඩා ත්‍රිකෝණයේ simple AB පාදයේ බෙදීම capital A simple B පාදයේ කියලා. සමකෝණී ත්‍රිකෝණ. එහෙනම් පුතේ කෝණ පාද අතර අනුපාත සමානයි. මේ බලන්නකෝ capital AB බෙදීම capital EB. කො capital AB බෙදීම capital EB. පාද අතර අනුපාත සමානයි. බලන්න විශාල ත්‍රිකෝණයේ capital AB බෙදීම capital EB. පාද අතර අනුපාත සමානයි සමකෝණී ත්‍රිකෝණවල. එහෙනම් බලන්න මේ capital AB බෙදීම capital EB. මේ capital AB කියලා කියන්නේ අත්ත වශයෙන්ම කියනවා නම් කවුද? ගසේ උස x නේ. capital AB කියන කෙනා x නේ. ඒ නිසා තමයි මෙතෙන්ට x ආදේශ කරලා තියෙන්නේ. ඒ වගේම කුඩා ත්‍රිකෝණයේ පාද අතර අනුපාත සමානයි සමකෝණී ත්‍රිකෝණ. simple AB බෙදීම capital E simple B. බලමු එහෙමද කියලා. මේ බලන්න simple AB බෙදීම capital E simple B. කුඩා ත්‍රිකෝණයේ පාද අතර අනුපාත සමානයි දරුවනේ. මේ බලන්න එහෙනම් simple AB බෙදීම capital E simple B. ඒකයි දරුවනේ සඳහන් කරලා තියෙන්නේ simple AB බෙදීම capital E simple B. එහෙනම් දරුවනේ අපිට අවශ්‍ය වෙන්නේ AB ගසේ උසනේ. එහෙනම් අපි මේ විදිහට AB උක්ත කරගත්තොත් හරස් ගුණිතයෙන් බලන්න. අපි AB උක්ත කරගත්තාම EB මොකද වෙන්නේ? එහා පැත්තට යනවනේ. simple AB වාරයක් EB capital EB බෙදීම capital E simple B. මේවට අපි අගයන් ආදේශ කරොත් දරුවනේ මේ බලන්න simple AB කියන්නේ කීයද? simple AB කියන්නේ එකයි. simple AB කියන්නේ එකයි දරුවනේ. capital E simple B කියන්නේ කීයද දරුවනේ? capital E capital B කියන්නේ අර ගස සහ මිනිසා සිටින ස්ථානයේ අතර උස දුර ප්‍රමාණයනේ පුතේ. මීටර 5යි මේ. මීටර 5යි. capital E capital B ඒ කියන්නේ මිනිසා සිටින ස්ථාන ඉඳන් ගස මේ තියෙන තැනට උස සමා වෙන දුර මිනිසා සිටින ස්ථාන ඉඳන් ගස තියෙන තැන දුර 5 මීටර. එහෙනම් මෙතන එක වාරයක් 5 මීටර. යට මේ capital E simple B කියන්නේ මේ capital E simple B කියන්නේ මේ S මට්ටමේ ඉඳන් මේ රිඩ තියෙන තැනට දුර මීටර 1යි. එහෙනම් ඉරෙන් යට capital E simple B අගය කියන්නේ මෙතන මීටර 1යි. මෙන්න අගයන් ආදේශ කරලා බලන්න. 5 වාරයක් 1 යට 1යි ප්ලස් 1.5යි කියන්නේ මොකක්ද දරුවනේ? ඒ 1.5ත් එකතු වෙන්න ඕනේ ගහේ මුළු උසට. එහෙනම් මොකක්ද 1.5 කියන්නේ? මේ බලන්න. උරහිස මට්ටම දක්වා උස. සිසුවාගේ උරහිස මට්ටම දක්වා උස 1.5යි. ඒ 1.5ත් මේ අගයට එකතු වුණාම තමයි දරුවනේ ගසේ මුළු උස අපිට ගණනය කරගන්න හැකියාව ලැබෙන්නේ. එහෙනම් බලන්න දරුවනේ මේ බලන්න 5 වාරයක් 1 ධන මෙතෙන්ට එකතු වෙන්න ඕනේ නේද මේ 1.5ත්. එහෙනම් 5 ධන 1.5යි කියන්නේ දරුවනේ ගසේ මුළු උස එනවා අපිට මීටර 6.5ක් කියලා. මීටර 6.5ක් කියලා ගසේ මුළු උස එනවා දරුවනේ. මෙන්න මේ ආකාරයට අපිට තනි රිටි ක්‍රමයේ භාවිතා කරලා ගසක උස නිර්ණය කරන්න පුළුවන්. මේක දරුවනේ පහසුවෙන්ම කරගන්න පුළුවන් ක්‍රමයක් අපිට
ඉතින් විශේෂයෙන් මේක සඳහන් කරන්න ඕනේ දුවල පුතාලට විභාගයට ආවොත් කිසිම ගැටලුවක් නැතුව කරගන්න පුළුවන් ආකාරයට ගණනය කිරීම අපි දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරලා අවසන් කරා. තනිරිට ක්‍රමයේ මගින් ගසක උස හිනම් දරුවනේ හිටි ගසේ උස අපිට මේ සූත්‍රය අසුරෙන් ගණනය කරලා මේ තියෙන සූත්‍රයට ආදේශ කරපුවාම ආගයන් මෙන්න මේ ආකාරයට අපිට හිටි ගසේ උස ගණනය කරන්න අවස්ථාව තියෙනවා. හොඳයි දරුවනේ එහෙනම් අපි මේ විශේෂයෙන්ම ආනතිමානයේ දරුවනේ මේ බලන්න විශේෂයෙන්ම ක්ලිනෝමීටර් එක භාවිතයෙන් අපිට මේ සමබිමක තියෙන ගසක උසම ඉන්න පුළුවන් ආකාරය බලමු දරුවනේ අපිට මේ ගසක උසම ඉන්න පුළුවන් ආකාරය ආනතිමානයේ භාවිතා කරලා හොඳයි දරුවනේ අපි බලමු ක්ලිනෝමීටරේ භාවිතා කරලා සම්මුබිමක තියෙන ගහක උසමයි මේ බලන ගහ සහ මිනිසා අතර දුර ප්‍රමාණය BF කියලා සලකුණු කරලා තියෙන දරුවනේ මෙතන බලන්න මේ කෝණ තියෙනවා දරුවනේ මේ අපි බලමු අදාළ ගානට ගිහිල්ලා මෙතන alpha 2 alpha 1 කියලා තියෙන දරුවනේ එකක් මෙතන capital A මේ බලන්න ADE කියලා කෝණයක් තියෙනවා නේද දරුවනේ බලන්න ඒ වගේම මෙතන නිර්මාණලා තියෙන ආකාරය රෙෆ්ෆයිට් එකක් තියෙනවා අපි බලමු පාඨාංක වලට අදාළව ගණනය කිරීමට යන් දරුවනේ පාඨාංක වලට අනුව කෙලින්ම ගණනය කිරීමට යන් අපි උස මැනීමට ගසක් තෝරා ගන්නවා කැපිටල් AB තමයි ගසේ උස බලමු හරිද කියලා හරියටම හරි මේ ගසේ උස තමයි කැපිටල් AB පොළොව මට්ටමින් ඉඳන් ගසේ මුදුනට තියෙන උස හිටි ගසක උස නේ දරුවනේ ගසේ මුළු උස කියන්නේ මොකද්ද පොළොව මට්ටමින් ඉඳන් ගසේ මුදුනට තියෙන ඍජු උස සිරස් උස දරුවනේ අපි ගසක උස කියලා හඳුන්වන්නේ එහෙනම් ඒක හරි දරුවනේ කැපිටල් AB කියලා නම් කරලා තියෙනවා උස මැනීමට ගසක් තෝරගන්න මේ බලන්න දුවේ පුතේ උස මැනීමට ගසක් තෝරා ගැනීම යා කැපිටල් AB කියලා නම් කරනවා උස මනින ස්ථානයේ සිට ගසට ඇති දුර මැනීම ඊළඟ මොකද කරන්නේ උස මනින ස්ථානයේ ඉඳන් ගසට තියෙන දුර මැන ගන්න අවශ්‍යයි දරුවනේ මේ බලන්න උස මනින ස්ථානයේ ඉඳන් ගසට ඇති දුර කැපිටල් FB මේ බලන්න උස මනින ස්ථානයේ ඉඳන් ගසට තියෙන දුර බලන්නකෝ මේ මෙන්න මෙතන ඉඳන් මේ පුද්ගලයා ගසේ උස මනින්නේ එහෙනම් උස මනින ස්ථානයේ ඉඳන් ගසට තියෙන දුර බලන්න කැපිටල් FB විදියට සඳහන් කරලා තියෙනවා කැපිටල් FB F ලක්ෂයේ සිට ගසේ මුල දෙස බලා පාඨාංක ලබා ගැනීම මේ බලන්න මේ කැපිටල් F ලක්ෂයේ ඉඳන් ගසේ මුල දිහා බලලා පාඨාංක ලබා ගන්නවා ඒක තමයි alpha 1 කියලා සඳහන් කරලා තියෙන්නේ මේ බලන්න F ලක්ෂයේ ඉඳලා මේ F කියන ලක්ෂයේ ඉඳලා මේ F ලක්ෂයේ ඉඳන් ගසේ මුල දිහා බලලා පාඨාංක ලබා ගන්නවා මේ බලන්න මේ කැපිටල් F මත ඉන්න පුද්ගලයා මොකද කරන්නේ දරුවනේ කැපිටල් F මත ඉන්න පුද්ගලයා ගසේ මුල දිහා බලනවා මේ මන් ඩොට් එකකින් ලකුණු කරලා තිනවා ගසේ මුල දිහා බලලා පාඨාංකේ ලබා ගන්නවා මෙන්න මේ පාඨාංකය alpha 1 කියලා සඳහන් කරලා තියෙනවා alpha 1 කියලා සඳහන් කරලා තිනවා පාඨාංකේ එහෙනම් මේ බලන්න F ලක්ෂයේ සිට ගසේ මුල දෙස බලා පාඨාංකේ ලබා ගැනීම alpha F කියලා තියෙනවා ඊළඟට කැපිටල් F ලක්ෂයේ සිට S මට්ටමින් ගස දෙස බලා පාඨාංක ලබා ගැනීම කැපිටල් F ලක්ෂයේ ඉඳන් S මට්ටමින් ගහ දිහා බලලා පාඨාංක ලබා ගන්න මේ කැපිටල් F ලක්ෂයේ ඉඳන් S මට්ටමින් ගහ දිහා බලලා පාඨාංක ලබා ගන්න ඊළඟ අවස්ථාව කැපිටල් F මත ඉන්න පුද්ගලයා මේ බලනකොට එයාගේ I level එකෙන් S මට්ටමින් ගහ දිහා බලලා පාඨාංක ලබා ගන්න ඊළඟ අවස්ථාව පසේ ගසේ මුදුන ඉලක්ක කොටගෙන පාඨාංක ලබා ගන්නවා ඒක alpha 2 කියලා සඳහන් කරනවා දරුවනේ තුන්වෙනි අවස්ථාවේදී මේ බලන්න එයා කෙලින්ම ගසේ මුදුන ඉලක්ක කරගෙන පාඨාංක ලබා ගන්නවා මේ තුන්වෙනි පාඨාංකය alpha 2 නැත්නම් alpha 2 විදිහටයි දරුවනේ සඳහන් කරලා තියෙන්නේ ගසේ මුදුන දිහා බලලා පාඨාංකේ ලබා ගන්නවා මේ උපකරණයෙන් මීටර එකෙන්
ගසේ මුදුන දිහා බලලා පාට අංකය ලබා ගන්නවා. ඒ පාට අංකය ඇල්ෆා 2 විදියට සඳහන් කරලා තියෙනවා. තුන්වෙනි අවස්ථාව. ත්‍රිකෝණමිතියේ අසුරෙන් BD උස ලබා ගන්නවා දරුවනේ. ත්‍රිකෝණමිතියේ අසුරෙන් BD උස ලබා ගන්නවා. ත්‍රිකෝණමිතියේ උස අසුරෙන් මුලින්ම මෙන්න මේ BD උස ලබා ගන්නවා දරුවනේ. ත්‍රිකෝණමිතිය අසුරෙන් මේ BD උස ලබා ගන්නවා. කොහොමද ලබා ගන්නේ? tan alpha 1 සමානයි BD බෙදීම DE. tan alpha 1 සමානයි BD බෙදීම DE. BD බෙදීම DE. tan alpha 1 සමානයි මේ බලන්න BD බෙදීම DE. මේ බලන්න BD බෙදීම DE. tan alpha 1 මේ tan alpha 1 සමානයි දරුවනේ මේ බලන්න BD බෙදීම DE. මේ BD බෙදීම DE. මේ බලන්න tan alpha 1 සමානයි BD බෙදීම DE. අපිට එනම් BD උක්ත කරගත්තොත් BD සමානයි tan alpha 1 වාරයක් කවුද? DE. එහෙනම් අපිට BD උක්ත කරගත්තොත් දුවේ පුතේ මෙතනින් BD හොයන්න එපැයි. ත්‍රිකෝණමිතිය ඇසුරෙන් BD උස්සනේ හොයන්න ඕනේ. එහෙනම් අපි BD උක්ත කරගමු. මේ BD උක්ත කරගත්තට පස්සේ හරස් ගුණිතයෙන් මේ පැත්ත කොහමද? මෙතන tan alpha 1 ඒ විදිහමයි මේ DE උඩට යනවනේ. tan alpha 1 වාරයක් DE කියලා අපිට සඳහන් කරන්න පුළුවන් දරුවනේ. එනයින් අපිට මෙන්න මේ BD උස මැන ගැනීම සිදු කරගන්න පුළුවන්. BD උස මැන ගැනීම සිදු කරන්න පුළුවන්. ඉතාමත්ම පැහැදිලි. එහෙනම් අපි ත්‍රිකෝණමිතිය අසුරෙන් capital AD උස ලබා ගමු. මේ බලන්න. ත්‍රිකෝණමිතිය අසුරෙන් මේ capital AD උස ලබා ගමු. මේ capital AD උස ලබා ගමු ත්‍රිකෝණමිතිය අසුරෙන් දරුවනේ. මේ බලන්න. tan alpha 2 සමානයි tan alpha 2 සමානයි AD බෙදීම DE. AD බෙදීම DE. මේ බලන්න. කෝ දරුවනේ මේ බලන්න. AD බෙදීම DE කවුද? tan alpha 2. මේ AD බෙදීම DE නැත්නම් tan alpha 2 සමානයි tan alpha 2 සමානයි දරුවනේ කවුද? AD බෙදීම DE. දෙවෙනි අවස්ථාව. මේ බලන්න. tan alpha 2 සමානයි AD බෙදීම DE. එහෙනම් අපිට හොයා ගන්න ඕනේ කවුද? AD නේ හොයා ගන්න ඕනේ. එහෙනම් AD යුක්ත කරමුකෝ. මෙන්න AD යුක්ත කරගත්ත tan alpha එහෙමමයි DE එහා පැත්තට යන හරස් ගුණිතෙන් පුතේ AD සමානයි tan alpha 2 වාරයක් DE. එහෙනම් අවසානයේදී අපිට මේ බලන්න DE සමානයි BF. DE සමානයි BF. මේ බලන්න දරුවනේ. DE කෝ දරුවනේ මේ DE සමානයි කෝ දරුවනේ DF. මේ බලන්න. DE සමානයි BF. කෝ දරුවනේ DE. මේ බලන්න. DE සමානයි BF. පැහැදිලි දරුවනේ නේ. DE සමානයි BF වෙනවා. මනින්නාගේ සිට ගසට තියෙන දුරනේ. මනින්නාගේ සිට ගසට තියෙන දුර දරුවනේ. එහෙනම් අපිට පහත ගණනය කිරීම අනුව ගසේ මුළු උස ගණනය කරගන්න පුළුවන් පුතේ. ගසේ මුළු උස capital AB සමානයි BD ධන AD මගින් මුළු උස ගණනය කරගන්න පුළුවන්. එහෙනම් සම්පූර්ණ සමීකරණයේ capital AB සමානයි tan alpha 1 වාරයක් DE ධන tan alpha 2 වාරයක් DE අනුව සමීකරණය අනුව දරුවනේ අපිට මේ ගසේ උස ගණනය කර ගැනීම සිදු කරන්න පුළුවන් මේ උපකරණයේ භාවිතය. මෙන්න මේ ආකාරයට දරුවනේ දීලා තියෙන අවස්ථාවකදී ඔබට පහසුවෙන්ම ගසක උස ගණනය කරගන්න පුළුවන්. එහෙනම් දරුවනේ අපි මේ අවස්ථාවේදී තනිරිටි ක්‍රමයේ භාවිතා කරලා උදාහරණයක් ඇසුරෙන් ගසක උස ගණනය කරන ආකාරයක් දරුවනේ මේ උපකරණයේ ආනතිමානයේ භාවිතා කරලා දරුවනේ ගසක උස නිර්ණය කරන ආකාරය සම්බන්ධයෙන් උත් දුල පුතාලත් එක්ක සාකච්ඡා කරලා අවසන් කරා.
අපි යනවා හිටි ගසක විෂ්කම්බේ මැනීමට දරුවනේ. ඊළඟ අවස්ථාවට යනවා අපි බලමු හිටි ගසක විෂ්කම්බේ මැනීම. දරුවනේ විෂ්කම්බේ මිමිපටි ආධාරයෙන් ගසක පරිදිය මනින්න පුළුවන්. විෂ්කම්බ මිමිපටි ආධාරයෙන් ගසක පරිදිය මනින්න පුළුවන්. මේ බලන්න. හිටි ගසක විෂ්කම්බේ මැනීම. මේ බලන්න. A simple A විෂ්කම්බ මිමිපටි ආධාරයෙන් ගසක පරිදිය මනින්න පුළුවන් අපිට වට ප්‍රමාණය. මේ බලන්න. මෙම මිමිපටි විෂ්කම්බේ මැනගත හැකි පරිදි දරුවනේ ක්‍රමාංකනය කරලා තියෙන විශේෂයෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සතුව මේ උපකරණ තියෙනවා. මේ මිමිපටියේ කෙළවර ඇති කොක්ක දරුවනේ ගසේ පොත්තට තද කරලා රඳවල මිමිපැටිය රැලි නොගැසෙනසේ කඳ වටා රවුමක් ගෙන යාම සිදු කරන්න පුළුවන් දරුවනේ. මෙම මිනුම පොළොව මට්ටමේ සිට ගසේ කඳෙහි සෙන්ටිමීටර් 135ක් උසින් ලබා ගැනීම සිදු කළ යුතුයි දරුවනේ. ඒකත් විශේෂයෙන් සඳහන් කරන්න අවශ්‍යයි. මේ බලන්න දරුවනේ. පොළොව මට්ටමේ ඉඳන් සෙන්ටිමීටර් 135ක් උසින් තමයි මේ පාඨාංකය ලබා ගන්න. විශේෂයෙන් මෙහි බිඳුව හා මිනුම්පටි අනෙක් කෙළවර එකිනෙක අතිපිහිත වන ස්ථානයේ දරුවනේ බිඳුවට විරුද්ධව ඇති පාඨාංකයයි ලබා ගැනීම සිදු කරන්නේ. ඒකත් සඳහන් කරන්න ඕනේ මෙතනදී. මේ බලන්න දරුවනේ අතිපිහිත වෙන අවස්ථාවේ විරුද්ධ පාඨාංක ලබා ගන්න ආකාරය මේ බලන්න මේ බිඳුව හා මෙහි බිඳුව හා මිනුම්පටි අනෙක් කෙළවර එකිනෙක අතිපිහිත වන ස්ථානයේ බිඳුවට විරුද්ධව ඇති පාඨාංකයයි දරුවනේ ලබා ගන්න. මෙන්න මේ පාඨාංකය ලබා ගන්න ආකාරය දරුවනේ සඳහන් කරලා තියෙනවා. පාඨාංකය ලබා ගන්න ආකාරය අතිපිහිත වෙලා තියෙන අවස්ථාවේදී ගස් කැලිපරය ට්‍රී කැලිපර් එහෙනම් අපි බලමු ගස් කැලිපරයේ ට්‍රී කැලිපර් ආධාරයෙන් ගසේ විෂ්කම්බේ මැනගන්නේ කොහොමද කියලා. තෝරගත්ත ගසෙහි බිම ඉඳන් සෙන්ටිමීටර් 130ක් උසින් කඳේ දෙපසට කැලිපරේ බාහු ආම්ස් දෙක තියලා හෙමින් තද කරනවා දරුවනේ. ගස් කැලිපරයේ ට්‍රී කැලිපර් ආධාරයෙන් ගසේ විෂ්කම්බේ මැනීම සිදු කරන ආකාරය බැලුවොත් දුවේ පුතේ තෝරගත්ත ගසේ බිම ඉඳලා මීටර 100 සෙන්ටිමීටර 130 උසින්. ඒ කියන්නේ මීටර එකක් කියද්දි මීටර සෙන්ටිමීටර 100යි සෙන්ටිමීටර ඒ කියන්නේ අපි දන්නවා අඩි වලින් ගත්තොත් අඩි කීයද අඩි 4කට ටිකක් වැඩි එන්නේ සෙන්ටිමීටර 120ක් කියන්නේ අඩි 4ක් අඩියක් කියන්නේ මීටර අඩියක් කියන්නේ සෙන්ටිමීටර 30ක් නේ. එතකොට අඩි 4ක් කියන්නේ සෙන්ටිමීටර 120ක් නේද 130ක් කියන්නේ අඩි 4කට පොඩ්ඩක් වැඩි. එහෙනම් උස ප්‍රමාණයනේ තෝරගත්ත ගසේ බිම ඉඳන් සෙන්ටිමීටර 130කට උසින් තමයි කඳේ දෙපස කඳේ දෙපැත්තේ කැලිපරේ බාහු ආම් දෙක තියලා හෙමින් තද කරනවා. එක් බාහුවක් චලනය කළ නොහැකි නිසා එය මුලින් කඳේ ධාරය ඔස්සේ තබා මේ චලනය කරන්න පුළුවන් බාහුව එහා මෙහා කරමින් දරුවනේ කඳේ අනෙක් ධාරයට තියලා අවශ්‍ය පරිදි තද කරන්න ඕනේ. ලැබෙන පාඨාංකයේ ගසේ විෂ්කම්බයට සමානයි. එහිදී මේ කැලිපරේ ලැබෙන පාඨාංකය ගසේ විෂ්කම්බයට සමානයි. මෙන්න මේ ආකාරයටයි කැලිපරේ භාවිතා කරලා ගසේ අදාළ පාඨාංකය ලබා ගන්නේ විෂ්කම්බයට අදාළ පාඨාංකය ලබා ගන්න ගස් කැලිපරය භාවිතයේ මගින් දරුවනේ. ඊට පස්සේ අපි බලමු තුන්වෙනි කොටස විදිහට හිටි ගසක පරිමාව නිර්ණය කරන්නේ කොහොමද කියලා දරුවනේ. හිටි ගසක පරිමාව නිර්ණය කිරීම සිදු කරන ආකාරය බලමු අපි ළඟට. ඒකත් සඳහන් කරන්න ඕන. ගසේ විවිධ ස්ථානවලින් විෂ්කම්බේ මැන එම කොටස් වල දිගද මැන ගැනීම සිදු කරන්න ඕන දරුවෝ. මොකද කරන්නේ? ගසේ විවිධ ස්ථානවලින් විෂ්කම්බේ මැනලා ඒ කොටස් වල දිග මැන ගැනීම. පසුව ඒ ඇසුරින් දැව පරිමාව දරුවනේ ගණනය කරගන්න පුළුවන්. පස්සේ ඇසුරින් දැව පරිමාව අපිට ගණනය කරගන්න පුළුවන්. මේ බලන්න දරුවනේ දිග මීටර වලින් විෂ්කම්බය මේ සෙන්ටිමීටර වලින් පරිමාව ඝන මීටර වලින් දිග විෂ්කම්බයේ පරිමාව මේ බලන්න දරුවෝ දිග විෂ්කම්බයේ මේ වගුවට අනුව දරුවනේ බලන්න මොකද්ද කරලා තියෙන්නේ මුලින්ම කිව්වේ ගසේ විවිධ ස්ථාන වලින් විෂ්කම්බයේ මැනගෙන එම කොටස් වල දිග මැන ගන්නවා. පස්සේ ඒ ඇසුරෙන් දැව පරිමාව ගණනය කර ගන්න පුළුවන්. මුලින් කරන්නේ ගසේ විවිධ ස්ථාන වල විෂ්කම්බයේ මැනගෙන
එම කොටස් වල දිග මැන ගන්නවා. විවිධ ස්ථානවල විස්කම්බේ මැනගෙන මේ විස්කම්බේ මැනගෙන ඒ කොටස් වල දිග මැන ගන්නවා. විස්කම්බේ මැනගෙන ඒ කොටස් වල දිග මැන ගන්නවා දරුවනේ. ඊට පස්සේ ඊට අනුව පරිමාව අපිට ගණනය කරගන්න පුළුවන්. ඒ අනුව පරිමාව ගණනය කරගන්නවා. ඝන මීටර වලින් නේ දරුවනේ. දිග මීටර වලින් විස්කම්බේ මීටර වලින් පරිමාව ඝන මීටර වලින්. පරිමාවේ සම්මත ඒකක. හෙළූ ගසක විස්කම්බේ මැනීම දරුවනේ. කපලා දාලා බිම දාලා තියෙන ගහක චේන්ෂෝ එකක් භාවිතා කරලා පිහියක් පොරවක් නේ දරුවනේ කියතක් භාවිතා කරලා ඉරලා තියෙන හෙළූ කියන්නේ බිම දාලා තියෙන දව කඳක නැත්තම් ගසක විස්කම්බේ මනින්නේ කොහොමද කියන ආකාරය දරුවනේ දැන් බලන්න යන්න. සිලින්ඩ්‍රාකාර කඳක් තියෙනකොට මිනුම් පටි හෝ කෝදුව ආධාරයෙන් ශාක කඳේ විස්කම්බය ඍජුවම මැන ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නෑ. සිලින්ඩ්‍රාකාර කඳක් තියෙනවා නම් ටේප් එක කෝදුව ආධාරයෙන් කෙලීම ශාක කඳේ විස්කම්බය මැන ගන්න පුළුවන් ගැටලුවක් නෑ. ශාක කඳෙහි හරස්කඩ අක්‍රමුවත් හැඩයක් තියෙනකොට දරුවනේ. එහි තැන් කිහිපයකින් විස්කම්බය මැන ගැනීම. ඒවායේ සාමාන්‍ය අගය පාඨාංකය ලෙස ගන්න පුළුවන්. ඒවා කීපයක් මැනලා එකට එකතු කරලා ඒ අගේ ඇවරේජ් එක ගන්නවා. අවස්ථා ගානින් බෙදලා ඇවරේජ් එක ගන්නවා. සාමාන්‍ය අගේ ගන්න. මේ බලන්න. එම අගයන් පහත සමීකරණයට ආදේශ කර පරිමාව ගණනය කරන්න පුළුවන්. කඳේ සිලින්ඩරේ පරිමාව බලන්නකෝ. මේ බලන්න. සමානයි 5 වාරයක් D බෙදීම 2 වර්ගය වාරයක් H. මේ අවස්ථා 4කද D1 D2 D3 D4 කියලා ලබාගෙන ඒකේ ඇවරේජ් එක ලබාගෙන ආදේශ කරලා ගණනය කිරීම සිදු කරන්න පුළුවන්. විශේෂ කරුණු විදිහට දරුවනේ මේ උපකරණ වල තියෙන දෝෂ නිසා පාඨාංක වෙනස් වෙන්න පුළුවන් දරුවනේ. ඒක නිසා භාවිතයට පෙර උපකරණ පරීක්ෂා කරලා බලන්න ඕනේ උපකරණ වල දෝෂ සහිතද කියලා. උපකරණ දෝෂ තිබුණොත් මේ ලබා ගන්න පාඨාංක දරුවනේ වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් අධික සුළං ඇති අවස්ථාවල හිටි ගසේ මිමි ගැනීමෙන් නිවැරදි පාඨාංක නොලැබෙන්න පුළුවන්. අධික සුළං තියෙන අවස්ථාවන් වලදී. ඒ වගේම පළල් පත්‍ර සහිත ගසක උස මැනීමට තෝරා ගැනීමෙන් ගසේ මුදුන පැහැදිලිව හඳුනා ගන්න අපහසුයි පළල් පත්‍ර සහිත තියෙන ගස්වල උස මැනීමේදී. මොකද ඒ කියන්නේ? පළල් පත්‍ර සහිත ගසක උස මැනීමට තෝරා ගැනීමේදී ගසේ මුදුන පැහැදිලිව හඳුනා ගැනීමට අපහසු වෙන්න පුළුවන්. ඒවා විශේෂිත කරුණු විදියට දරුවනේ මේ මිනුම් උපකරණ භාවිතා කරලා ගසක මිනුම් ලබා ගැනීමේදී විශේෂයෙන් සැලකිලිමත් යුතු කරුණු විදියට මේ කරුණු ටික ඔබ මතක තබා ගත යුතුයි. හෙළූ ගස්වල විස්කම්බේ මැනීමට විවිධ හැඩ සහිත දැව කඳන් තෝරා ගැනීමෙන් විස්කම්බේ පිළිබඳ නිවැරදි අගයක් ලබා ගැනීමට අපහසු වෙන්න පුළුවන් දරුවනේ. බිම දාලා කපලා දාලා තියෙන ගස්වල විස්කම්බේ මයින්ඩ් යද්දි විවිධ හැඩ සහිත දැව කඳන් තියෙනවනේ. ඒවා තෝරා ගැනීමෙන් විස්කම්බේ පිළිබඳ නිවැරදි අගයන් ගැනීම අපහසු වෙන්න පුළුවන්. ඒ වගේම ගසේ මුදුන පැහැදිලිව නොපෙනෙනවා නම් ගසේ උස මැනීම අපහසුයි. ඒකත් විශේෂිත කරුණක් මතක තියාගන්න ඕනේ. මීදුම් අඳුර සහිත අවස්ථාවලදී මේ ආනතිමානයේ වැනි උපකරණවල පාඨාංක නිවැරදිව ලබා ගැනීමට අපහසු වෙනවා. තවත් සුවිශේෂිත කරුණක් දුවේ පුතේ මතක් කරලා දෙන්න ඕනේ. අඟල් වලින් ක්‍රමාංකනය කරලා තියෙන කැලිපර වගේම සෙන්ටිමීටර වලින් කරා ක්‍රමාංකනය කරලා තියෙන මේ ගස් කැලිපර තියෙනවා දරුවනේ භාවිතයේ තියෙනවා. එතකොට ඒකකයේ පිළිබඳ සැලකිලිමත් වෙන්න වෙන උදාහරණයක් විදියට කඳේ විස්කම්බයේ සෙන්ටිමීටර වලින් දීම ලංකාව වගේ රටක වැඩෙන ශාකවල ප්‍රමාණය අනුව උචිත වෙනවා දරුවනේ මතක තියාගන්න. දැව පරිමාව ගණනය කිරීමේදී සෙන්ටිමීටර අගයන් මීටර අගයන් බවට පරිවර්තනය කරගන්න ඕනේ. නැත්තම් ගණන් වැරදෙනවනේ. හිටි ගසක පරිමාව නිර්ණය කරනකොට දරුවනේ විශේෂයෙන්ම ස්පිගල් රිලැක්ස්කෝප් නැමැති උපකරණයක් භාවිතා කරන්න පුළුවන්. මේ ස්පිගල් රිලැක්ස්කෝප් කියන උපකරණය භාවිතා කරන්න පුළුවන්. මතක තියාගන්න හිටි ගසක උස නිර්ණය කිරීමේදී අහන්න පුළුවන් විභාගෙට. හිටි ගසක උස නිර්ණය කිරීමේදී භාවිතා කළ හැකි උපකරණයක් වන්නේ එහෙනම් කවුද? අපිට කියන්න පුළුවන් ස්පිගල් රිලැක්ස්කෝප් කියන උපකරණය භාවිතා කරන්න පුළුවන්. සුවිශේෂිත කාරණාව. මෙන්න දරුවනේ උපකරණය. ස්පිගල් රිලැක්ස්කෝප් කියන ස්පිගල්
රිලෙක්ස්කෝප් කියන උපකරණය. ඒකත් අවධාරණය කරනවා දරුවනේ. හොඳයි ආදරණීය දුවේ පුතේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදය 13 වන ඒකකයට අදාළ සමාලෝචන ප්‍රශ්න සාකච්ඡා කරන්නේ දරුවනේ. විශේෂයෙන්ම ඒ ඒකකයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ කොටස් දුවල පුතාලට ගැතුළු විදිහට ඉදිරිපත් කළා. ඒවා විසඳමින් මේ ප්‍රශ්න වලට පිළිතුරු සපයමින් යන අවස්ථාව පුතේ අතිශය වැදගත් අවස්ථාවක් තියෙන. එහෙනම් අපි ඊළඟ කොටසින් බලාපොරොත්තු වෙනවා දුවල පුතාලත් එක්ක ඊට අදාළ ඊළඟ ප්‍රශ්න සාකච්ඡා කරන්න.